බුද්ධ චරිතය පොතේ අර තුන් කෝලාහල කියන පරිච්ඡේදය මතක ඇතිනේ. ඒකේ ඒ තුන් කෝලාහල කියන ඒ කොටසේ තුන්වෙනි කොටසේ පළවෙනි චක්‍රවර්ති කෝලාහලය ඒ ආකාරයෙන් තුන් කෝලාහල තියෙනවානේ. ඒ තුන් කෝලාහලේ තුන්වෙනි කොටසේ වසර 100ක් ලක්ෂයක් 100ක් දහසක් කියලා තියෙන්නේ. 100ක් දහසක් කියන අදහස් කරන්නේ ලක්ෂයනේ. ලක්ෂයක් ගේතන ලෝක විනාශය වෙනුගුණ එයට උපදේශ දෙන්න යම් දෙවි කෙනෙක් මිනිස් වෙස් කෙන පැමිණින ඇවිල්ලා ධර්ම දේශනා කරනවා. ඔය දිව්‍ය ලෝකෙන් කරුණා මන්ත්‍ර දෙවිවරු ලෝක විනාශය දැන් මෙච්චර කාලෙකින් වෙනවා කියලා මිනිසුන්ට ආවාද කරනවා මේ ගුණ ධර්ම ආරක්ෂා කරන්න කියලා. ඉතින් දැන් අර ඒක මට දැනගන්න ඕනේ දැන් දැනට ඒකේ ලක්ෂණ පෙන්වන විදිහට නම් අර දැන් අර සායි බාබාගේ ස්වරූපේ තමයි පෙන්වන්නේ. නමුත් එයාද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද කියන්නේ? නෑ සායි බාබාතුමා මෙන්න මෙහෙම කලින් කල ලෝකයේ අධර්මයේ වැඩි වෙනකොට ලෝකේ ඉපත්ති වැඩිනකොට කලින් කල යම් ශ්‍රේෂ්ඨත්වයන් ඇති වෙනවා. ලෝක විනාශයේ කිට්ටු වෙන්න නෙමෙයි. නමුත් විපත්තියකට කිට්ටු කාලයේදී කලින් කල යම් විපත්ති ඇති වෙන කිට්ටුව යම් ආචාර්යවරයෝ එක්කෙනෙක් හෝ කීප දෙනෙක් පහළ වෙලා මිනිසුන් හොඳ තේවදවන්න වයන් කරනවා. ඒක ලෝක විනාශයට මුල් කාලේ නෙමෙයි. එහෙමයි. සායි බාබාතුමා හොඳ කෙනෙක්. එයත් කියන්නේ ලෝකයේ අධර්ම වැඩි වෙනකොට ධර්මයේ මැදිර වීමට එයත් ලෝකේ පහළ වෙනවා කියලා මීළඟ ආත්ම භාවයේ ප්‍රේම සායි බාබා නමින් පහළ වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් වහන්සේගේ පෙන්වලා තියෙන තුන් කෝලාහලද සම්බන්ධ එතන පෙන්වන ස්වරූපේ ඔය සායි බාබාතුමා නෙමෙයි. දැන් තව බොහොම කල් තියෙනවා ලෝක විනාශයට. ලෝක විනාශය වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙලා තවත් කල්ප ගණනක් ගත වෙලා නැහැ. සාමාන්‍යයෙන් මහා යුගයකට දැන් මම දැනගෙන තියෙන විදිය මම අධ්‍යයනය කරලා තියෙන විදියට මහා යුගයට අතුරු යුග 64ක් කියන එක ඒක හරිද සෝන? හරි. ඒකෙන් යුග 59ක්ම බුද්ධ ශූන්‍යයි කියන එක. ඔව් බුද්ධ ශූන්‍යයි. ඒ යුගනේ මේ අතුරුක දැන් මේ හතරවෙනි එක පස්වෙනි එකේදී මෛත්‍රී බුදුහාරු පහළ වෙන්නේ. එතනින් එහා 59ක් තියෙන අතුරු යුග. ඒ 59ත් පහුණයින් පස්සේ ලෝක විනාශය වෙන්නේ. යුගයකදී බුදුවරු පහළ මහා යුගයකදී බුදුවරු පහළ නොවෙන්නම ඉඩ තියනවාද? මහා යුගයකදී මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරපු කෙනෙක් නොකියොත් පහළ වෙන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට දැන් පහට අඩු ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්ද? පහට වැඩි ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් බෑ අඩු ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. සමහර කල්පවල 4 නමයි, සමහර කල්පවල 3 නමයි, සමහර කල්පවල 2 නමයි, 1 නමයි එහෙම වුණානේ. සාමාන්‍ය ධ්‍යාන ලබා ගැනීමේදී යම් විස්තර අර සමාධියට වැටෙනවා, දකින්න ලැබෙනවා. දැන් අපි ඒ විදිහට කරනකොට ගෞතම බුදුහාමුදුරන්ගේ විස්තර විතරයි ලැබෙන්නේ. පෙර බුදුවරුන්ගේ විස්තර නොලැබීමට හේතුව මොකද? පෙර බුදුවරුන්ගේ විස්තර මොකද තමයි දැනෙන්න වෙනවද? දැනෙනවා. නමුත් දකින්නේ නැහැ. දෘශ්‍ය රූප වශයෙන් ඉන්නේ නැහැ. ඒ ගැන තමයි හිතලා නෑ නෙමෙයි. ඒකනේ අපි ගෞතම බුදුහාමුදුරුවෝ ගැන නෙවෙයි දන්නේ හොඳටම. ඒ හේතුව. ඒකයි හේතුව. නැත්නම් ධාතු පරිනිර්වාණයම හේතු වෙන්නේ නැහැ. දැන් ඒ වගේ යම් දෙයක් දැනගැනීමේදී හරි දේ මේකයි වැරදි දේ මේකයි කියලා බෙදලා වෙන් කරගන්නේ කොහොමද කියන්නේ? ඒක තමයි නුවණ හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒක ඉතින් කාටවත් බෑ කියන්නේ ඒක. තමන් නුවණින් කරගන්න ඕනේ පරිසරයෙන් ඒක. ඥානය කියන්නේ ඒකට නෙවෙයි. දැනගන්න. මේක නිර්වාණ මාර්ගයට අයිති, නිවන් මාර්ග පැත්තට අයිති. මගේ මේකයි. මේකෙන් පිටපාර. අනෙක යම් මගකින් යාමේදී ඉතිරි ලක්ෂණ මෙනෙහි නොවේයි නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධයට උපකාර නොවේයි නම් යම් මගක් ඒක වැරදි. මගේ යාමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ
අවබෝධ වීමට උපකාර වෙයි නම් ඒක හරියි. චරයි. භාවනා මාර්ගයේ හරි වැරදි බලා ගන්න ගුරුකම. වේදේ පෙන්නන අර ආනන්දයේ ස්වභාවයයි නිර්වාණයයි වෙනස් සම්පූර්ණ වෙනස්. එහෙන් පිටින්ම වෙනස්. ඒ ප්‍රධාන වෙනස කීපයක් මට ඒගොල්ලෝ ආත්මවාදී ඔක්කොම සච්චිදානන්ද සච්චිත් ආනන්ද තුන ඔය ආත්මය ඒගොල්ලෝ කියන ආත්මයේ ලක්ෂණ ඔය. ඒකත් වෙනස් වෙන ස්වරූපේ තියෙනවද? ආනන්දය කියන එක ඒගොල්ලෝ කියන සච්චිත් ආනන්ද ඒගොල්ලෝ නම් කියන්නේ සදාකාලිකයි කියලා. නමුත් ඒක වෙනස් වෙනවා. ඔය සච්චිදානන්ද කියන්නේ බ්‍රහ්ම ස්වරූපයට සෑම සත්‍යෝ යෝග භාවනා කරලා අන්තිමේදී බ්‍රහ්මත්වයටපත් වෙනවා. බ්‍රහ්ම බවටපත් වෙනවා. එකම බ්‍රහ්ම ස්වරූපයටපත් වෙන බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම කියන්නේ ලෝකේ හැමදැනම ප්‍රතිපවත්නා යම් කිසි ලෝකේ මෞන ශක්තිය ආරක්ෂා කරන ශක්තිය ඕව ඇති තනි එක දෙයක් තියෙනවා. ඒක තමයි බ්‍රහ්ම. ඉතින් අපි ඔක්කොම ඒකෙන් මතුවෙවි එන අය ඔක්කොම සත්‍යය එකෙන් තමයි මතුවෙවි එන්නේ. සත්‍යය එකෙන් තමයි මතුවෙවි එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි මේ සත්‍යය ආයෙත් ඒකෙහිම කිඳා බහිනවා. ඒක කියන්නේ ඒගොල්ලෝ සදාකාලික සපේ කියලා. නමුත් ආයෙත් එනවනේ. ආයෙත් එනවා. අනේ ඉන්වොලියුෂන් කියන එකද ඒකද? ඒක තමයි එවලුෂන් එකට කිට්ටුයි ඒක. ඉතින් ඒක ආයෙ ගිහිල්ලා ආයෙත් ඒකෙන් මෙහාට එන්න වෙනවා නම් සදාකාලික සපයක් කොයින්ද ඒ ආනන්දේ. ආනන්දයට ගිහිල්ලා නැවත ලෝකේ නිර්මාණය කරනවා කියන්නේ ඒ ස්වරූපේ. ආයෙත් සසරට එනවා. ඒක නිසා ඔය ගැන ආර්ය සමාජයේ මේ පිටවපු ස්වාමී මට නම මතක නැහැ දැන් සදානන්ද කොහෙද? එයා ඔය ගැන එයා ලියලා තියෙන පොතක් Mirror of Truth ඉංග්‍රීසියෙන් නගලා තියෙනවා ඒ පොත. අන්නේ කියනවා මේ වේදාගමේ උගන්වන්නා වූ මොක්ෂය සදාකාලිකයි කියලා කිව්වට සදාකාලික නෙවෙයි. ඒක తాවකාලික නවාතැන්පලක්. මේ දීර්ඝ නවාතැන්පලක්. මේ සතර දුක්ඛෙන් හත්වය ඒකට ගිහිලා විවේක ගන්නවා. කාලයක් විවේක වෙලා ඉඳලා ආයෙත් මේකට එනවා. අන්න එහෙම තැනක් කියලා එයා කියනවා. ඒ නිසා එහෙම නෙවෙයි කියලා උගන්වන වේදාන්තවාදීන්ගේ ඉගැන්වීම වැරදි කියලා ඔක්කොටම පහර දීලා එයා ලියලා තියෙනවා ඒ පොතේ. ඒක හරි. මොකද අපි පරීක්ෂා කර බලනකොට අපට පේන්නේ ඒකමයි. ඔය ඒගොල්ලෝ කියන මේ සදාකාලික බ්‍රහ්මත්වයේ කියන්නේ අපේ අරූප ලෝකය. ඒකේ කාලේ කියන අවුරුදු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ඉඳලා ආයව මෙහාට එනවා. ඒ අරූප ලෝකයේ සිට එතනින් ඉතුරු ටික කරගන්න පැත්තක් බුද්ධ ධර්මයේ ඒකේ ඉඳගෙන බෑ ආයේ ඒකේ වේග ධ්‍යාන වේගයේ ඉවරනට ආයේ මෙහෙ එනවා. මනුෂ්‍ය ලෝකයේ කොහේ හරි උපදිනවා. මනුෂ්‍ය ලෝකයේ හරි දිව්‍ය ලෝකයේ හරි කොහේ හරි. එතකොට දැන් සාමාන්‍ය ලෞකික ජීවිතයේදී හුඟක් ප්‍රශ්න විසඳීමේදී අර ඒ වේදයේ පෙන්නන ඒ බල ශක්ති ආනන්ද ශක්ති ස්වභාවයෙන් විශේෂ ඉක්මන් ක්‍රියාකාරීත්වයකින් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නත් සමහර වෙලාවට බෞද්ධ ඔය පෙරිත් හරිය බුද්ධ ධර්මයන් කරුණු අනුව කටයුතු කරනකොට ඒක ප්‍රමාද වෙන්නත් හේතුව. එහෙම ප්‍රමාද වෙන්නේ නැහැ හරියට කරනවා නම් ප්‍රමාද වෙන්නේ තමයි හරියට තේරු කරන එක. වේදයේ වේදාන්තවාදීන් කියන වෙනම කොන්නේ මේ සමාධි භාවනාව ඒගොල්ලෝ උගන්වන්නේ. ඒ සමාධි භාවනාව අපි උනත් කළත් අපේ තියෙන සමාධි භාවනාවමයි ටිකක් නම් වලින් වෙනස් කරලා ඒගොල්ලෝ ඒක උගන්වන්නේ. අපි හරි ඒගොල්ලෝ හරි ඒ නියම විදිහට කරනවා නම් ප්‍රමාවක් නැහැ. යෝගීන්ගේ ඒ සමාධි භාවනාව පෙන්නන්නේ සමත භාවනාවෙන්ද? තනිකරේ අර ඔය ප්‍රාණායාමයේ උගන්වන්නේ හැම පිටින් සමත. ඒ සමත භාවනාව තුළින් මේ අරූප ලෝක ධ්‍යාන ලබන්නේ.
සාමාන්‍ය අපි ඉගෙන ගන්න විදිහේ සමත භාවනා කසින දස කසිනෙන් සමත භාවනා පුරවන්න පුළුවන් කියන මම හිතාගෙන ඉන්නේ හරිද ඒක ස්වාමීනි? මොකද්ද? දස කසින සමතයට සම්බන්ධය මොකක්ද කියන්නේ? කසින 10 සමතේම සමතේම. ඔව් 40ක් තියෙනවා. 40 ඒක ඒ 40 වෙන්නේ දස කසිනය 40 වෙන්නේ කොහොමද කියලා? ඒ කසින 10 තව දස අසුබය ඔහොම තියෙනවානේ 40ක්ම වෙන වෙනම දස කසිනේ 40 වෙනව නෙමෙයි. එහෙමනම් කසින 10යි දස අසුබයයි බුද්ධාන ස්මෘති ධම්මාන ස්මෘති ආදී ස්මෘති ඔය විදිහට තියෙනනේ මහ ගොඩක්. ඒ සියල්ලම සමත භාවනාවටයි සමත සමහතලිස් කර්මස්ථාන 40ම ඒ 40න් 10ක් තමයි කසින කියන්නේ. ඒ කසින වලින් පිටුවනේ පංචම ධ්‍යානය දක්වා උපදවන්න. එතනින් එහාට කසිනෙන් බෑ. එතනින් එහාට අරූප ධ්‍යාන භාවනා කරන වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් පටන් ගන්නවා. ඒ යෝගිවරු ඒ කසින පැත්තේ සමත භාවනාවෙන් පමණක්ද ඒ මිරකල්ස් නැත්නම් ප්‍රාතිහාර්ය ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ කසින විතරක් නෙමෙයි. ඉතින් ඒගොල්ලෝනේ තියෙන අපේ වගේ ආනාපාන සතිය එහෙම ප්‍රාණායාම. ඔව්. ඒවා දිනු කළාම ඉතින් ඔය හිතේම වෙලා ධ්‍යාන ඇති වුණාම පුළුවන් කරන්න ඒවා. එදින ඒවා හුඟක් මේගොල්ලන්ට තියෙනවා. සමත. දැන් සාමාන්‍ය ජනතාව ගත්තාම දැන් නිවන් ප්‍රාර්ථනා කරාට නිවන හෘද සාක්ෂියට අනුව ගත්තොත් අකමැති බව පෙන්වන්නේ මොකද? ඒගොල්ලන් තුල තියෙන්නේ මේ ලෝකේ ඉන්න තෘෂ්ණාව නෙවෙයි. නිවන හරියට තේරුම් ගත්තොත් ඒගොල්ල කැමති නෑ. නිවන සැපයක් කියන විශ්වාසයේ උඩ කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ. නිවන හරියට තේරුම් ගත්තොත් බණ දහම් දන්නා එක්කෙනෙක් නම් මේ ඒකට කැමති වෙනවා. ඉතින් සාමාන්‍ය මහ ජනයා ඉතින් මහ අමුතු ලොකු සැපයක් සැපයති නෝරක් රටක් වගේ ඉඳලා ප්‍රාර්ථනා කරන්නේ. ශූන්‍ය ධර්මයක් කියන එක වෙන්න ශූන්‍ය නෙවෙයි. ශූන්‍ය නොවනවා නම් මොකක් හරි වින්දනයක් තියෙනවා. ඒක මේ අපේ වචන වින්දනයක් නෑ. මේ තිබුණොත් ඒක අනිත්‍යයි. ශූන්‍යයක් නවන මේ ලෝකයේ තියෙන සියලුම තත්ත්ව වලින් වෙනස් වෙච්ච තුන්වෙනි වෙනම ස්වභාවයක් තියෙනවා. ඒක වචන වලින් කියන්න බෑ. ඒක ලැබුව එක්කනට දැනෙන එකක් ඒක. ද්වේත්වාකාරයෙන් තොර ස්වභාවයක්ද? ඔව්. බැලිති කියන එකෙන් ඔව්. ඒක මේ ශූන්‍ය શબ્දේ ශූන්‍ය වූ nothingness නෙවෙයි. යම් දෙයක් තියෙනවා. යම් ස්වභාවයක් තියෙනවා. ස්වභාවයක් නමුත් ඒක වින්දනයක් නෙමෙයි. ද්වේතයක් නැති. වින්දනය නම් විදින එක්කෙනෙක් ඉන්න ඕන ඉදීමකුත් තියෙන්න ඕන. දෙකක් එතන. වින්දනයක් නෙමෙයි. වින්දනය අනිත්‍යයි ස්වභාවයෙන් අපි අහක් කරානේ ඔකට යන්නේ. වින්දනයක් තියෙනවා නම් සැප දුක දෙක තියෙනවානේ. එතන තිබෙන සාන්තිය සංසුන් ස්වභාවය නමුත් ඒක අපට හිතන්න පුළුවන් හිතනකොට දැනෙනවා මිසක් කියන්න බෑ ඒකේ තත්ත්වය. අභෞතික ස්වરૂපයක් දැකේන එක. සම්පූර්ණ අභෞතික විතරක් නෙමෙයි අලෞකික. ලෝක තත්ත්වයෙන් ඉක්මවාපු එක. ඒ ලෝක තත්ත්වයේ ඉක්මවාපු නිවන ස්වභාවය එක්තරා මට්ටමකට හරි දැනගන්න දැනගන්න විපස්සනා භාවනාව වඩන්න ඕන. වඩනකොට ඔන්න මුලින්ම නිවන ස්වභාවය පෙනෙන්න වෙන්නේ ගෝත්‍ර භූහිතට. ලෞකික හිතවලින්. සමාධියේ ප්‍රථම ධ්‍යානයේ ද්විතීයි ධ්‍යානයේ ඒව බොහොම පහළේ ගොඩ. විපස්සනාවට වයික වෙන්නේ. සමත භාවනාවලින් ඒ ස්වરૂපේ දකින්න බෑ. කිට්ටු වෙනවත් බෑ. සාමාන්‍ය සෝවාන් ඵලයට ආපුවම සෝවාන් ඵලය ලබන්න සෝවාන් මාර්ගයට ඉස්සෙල්ලා ගෝත්‍ර භූහිත කියන එක ඇති වෙන්නේ. අන්න ඒකට තමයි ඉස්සෙල්ලම නිවන දැනෙන්නේ පෙනෙන්නේ. ඒකේ දීලා ඊළඟට සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට එන්නේ. එතනින් එහාට යාට නිවන තමයි ආරම්භ වෙන්නේ හැමතිස්සෙම.
ඒ මෙහාට නිවන පේන්නේ. නිවන දැනෙන්නේ නම් පේන්නේ මේ ලෝකයේ කෙරෙහි ඇති ආශාව සහ මුලින්ම එකටවත් නැති කර දාන්න ඕනේ. ඒතර නිවන දැනෙන්න වෙනවා. එහෙම වෙන මොහොත තමයි ගෝත්‍ර බුදු මොහොත. සෝවාන් මොහොත. සකෘදාගාමී මොහොත. අනාගාමී වෙන මොහොත. රහත් වෙන මොහොත. ඊට පස්සේ ඉතින් අර ඒක හොඳටම පේනෙන්න ඕන නම් පස්සේ හිතේ එකේ බඳින එකට තමයි කියන්නේ ඵල සමාපත්තිය කියලා. මේකේ බඳලා ඉදීම. හිතේ බඳලා ඉන්නවා. එහෙම ඉන්නේ කෙනාගේ ශරීරයටවත් තුවාලය කරන්න කාටවත් බෑ. ඒ බල ශක්තිය ඇති වෙන්නේ කොහොමද? නිර්වාණ ශක්තිය මේ මුළු ජීවිතේ කෙරෙහිම බලපානවා. ලෞකික ඒ භවයේ ඉන්න කෙනාට පිරුණම් පාන්න ඉස්සෙල්ලා. එතකොට බුදුරජාණන් වහන්සේට යම් අය පීඩා දැන් දේවදත් දේශලවා ඒ වගේ දේවල් බුදුහාමුදුරුවෝ සමාපත්තියෙන් නොඉන්න වෙලාවක එහෙනම් සමාපත්තියේ ඉන්න අවස්ථාවේදී පමණයි මොකක් කරන්න බෑ. සැප සහිතව නිවන් ලබා ගන්න පුළුවන්කම තිබ්බේ නැද්ද? මට තේරුන්නේ නැහැ. දැන් පයින් වැඩම නොකර සත්‍ය අවබෝධ කරගෙන එනියම් සැපින්ද ඉන්න. නිවන් සැප දැන් ලෞකික ජීවිතයේ දුක් නොවිඳ අවසාන භවයේ දුක් නොවිඳ නිවන් ලබා ගන්න පුළුවන්. බුදුහාරවන්ගේ පාරමී ධර්ම සම්පූර්ණ වෙන්නේ පය සම්පූර්ණ වෙන තව ටිකක් ඉඩ තිබුණා. ඒ ඉඩ ටික තමයි ඔය 6 අවුරුද්දක් සම්පූර්ණ කලින් බුදුවරු දුෂ්කර ක්‍රියා නොකර බුදු වෙච්ච දුෂ්කර ක්‍රියා මොකද ප්‍රධාන වීර්යය නොඩ බුදු වෙච්ච කෙනෙක් නෑ කවුරුවත්. සමහරව 7 දවසයි අබෙම ගානේ ප්‍රධාන වීර්යය වඩනවා. එහෙමත් ඕනේ අන්තිමට. එහෙම නැත්නම් උපදීනකොටම බුදු වෙන්න බැරිය. ඒක සමාජයට ආදර්ශයක් වන විදිහට නෑ සකස් කිරීමටවත් නෙමෙයි උන්වහන්සේලා පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න අඩුම ගණනේ සමානයක්වත් ප්‍රධාන වීර්යය අර පුරුදු කරපුව ආයේ මතු කරගන්න එපා. ඒදී වේදනාවක් දුකක් විඳිනවද ඒ අවස්ථාවේ? සමහර දුක් වේදනාවක් විඳිනවා, සමහර වේදනාවක් නෑ. පාරමී ධර්ම සම්පූර්ණ වුණොත් අපේ බෝධිසත්වයන්ට උනේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තාමදි. ඒ නිසා බොහොම දුක් විඳින්න වුණා. ඒකයි. දැන් ආයු වශයෙන් වැඩි ආශය යුග යක මිනිස් ලොව වැඩි අවුරුදු දහස් ගණන් ආයු විඳින යුගයක ඒ යුගයක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා නම් ඒ වගේ වැඩි ආයුෂ වින්දනය කරන බුදුවරු ගැන අහලා තියෙනවා. ඒ වගේ බුදුවරු ඒ බුදුහාමුදුරුවෝ සිකේ බුදුහාමුදුරුවෝ ඒගොල්ලෝ බොහොම කාලයක් මේ ආයුෂ වින්දනය එහෙම නැත්තෝ අන්න දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රය කියවන්න ඕන. අන්න ඒක තියෙනවා. දීර්ඝායුෂ විඳින බුදුවරු ගැන. මේ සූත්‍රය ඔක්කොම තියෙනවා. මහා පදාන සූත්‍රය. දීඝනිකාය කෙසේද? ඒක සමිතේ රෙකෝඩින් කියන්නේ පොඩ්ඩක් 113 පිටුව දීඝනිකාය මහා පදාන සූත්‍රය. මේ සමාන පිට උනේ. මමයි සිංහල නගල හැබැයි ඔක ඉතින් ගැඹුරු භාෂාව ටිකක් අර පැරණි සාහිත්‍යයට අනුකූල කරලා ලිව්වේ නම එහාට ටිකක් ලිහිල් කරා.
බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන්නේ අර වේදයේ පෙන්නන අර ඉවොලුෂන් ඉන්වොලුෂන් කියන ඒවා ඒකේ උගන්වනවා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නන්නේ ඒකමද? ඒකමයි හැබැයි ඒකේ ඉතින් අර ඒගොල්ලෝ කියන්නේ මයිල්ලක් උඩ නෙවෙයි. මේක අර මයිවිල්ල නෑ. මේකේ තියෙන්නේ මේ ලෝකේ කවදා හරි විනාශ වුණායින් පස්සේ ආයෙත් ලෝකේ හැදෙනවා. ඒක බ්‍රහ්මජාල සූත්‍රයේ ඒක සංක්ෂේපයෙන් කියලා තියෙන්නේ. දැන් ඒ වෙන අවස්ථාවේදී එතන ඒගොල්ලෝ පෙන්නනවා මේ හැම ඩස්ට් එකක්ම හැම දූවිල්ලක්ම ශක්තිය බවට පෙරලෙනවා කියන. සත්‍ය බවට ශක්තිය පවර්. ඒක තියෙනවානේ ලෝකෙහි හැම තැනම පැතිර පවත්නා ඍතු ශක්තිය තියෙනවානේ. ඍතු ශක්තිය. අපේ පොත්වලත් තියෙනවා ඒකේ ඍතු ශක්තිය කියලා එකට කියන්නේ. ජීව ශක්තිය හැම දෙයකම තියෙනවා. ඒ తත්වය ඒ කියන වේදේ කියන විදිහට ඒක ඒ ශක්තිය බවට පෙරලෙනවද කියන එක. ශක්තියක් බවට. ආයි ශක්තියක් බවට පෙරලෙන්න දෙයක් නැහැ. ඒක තුලම ශක්තිය තියෙනවා. නැවත ඒක විනාශ වෙලා ගිහලා ශක්තිය පමණක් ඉතුරු වෙන ඔව් ශක්තිය මත පමණක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ ඍතු රූප ශක්තිය. අපේ පොත්වලත් ඒක කියලා තියෙනවා. තියෙනවා බුද්ධ ධර්ම. ඍතු රූප ශක්තිය නැවත සූර්යයා ඇතුළු ආය ක්‍රමෙන් තව ඒවා සූර්යයා ඇතුළු එක වෙලා ඉතින් ආය මෝරනවා. එතෙන්දී ලෝක හැදෙනවා. මේක. ඒ කරුණමද එතන අර ඉවොලුෂන් ඉන්වොලුෂන් කියන ශක්තිය එවොලුෂන් කියලා ඉතින් අර ඔයගොල්ලෝ විද්‍යාඥයන් කියන එකට ඉතින් හුඟක් දුර කිට්ටුයි. ඒකට. හුඟක් දුරම ඊට සමානයි. ඒ ඉවොලුෂන් ඉන්වොලුෂන් ඒ ශක්තිය බවට පෙරලෙන දේම දැන් බෞද්ධ තනි දෙයක් පෙරලෙනා නෙමෙයි. ඔය සෑම දෙයක්ම ක්ෂණයක් පසා බිනිබිදි වෙනස වීදිකින් දිගට යනවා. එහෙමයි ඔය සියලුම දේ එහෙමයි. ඒ හැම දෙයක් තුළ ශක්තිය තියෙනවා. ඒකට වේදේ කියන්නේ අර්ථ කියලා අපි කියන්නේ ඍතු කියලා. එතනදී ඒ භෞතිකත්වයට කුමක්ද වෙන්නේ දැන් ආපෝ තේජෝ වායු පඨවි ආකාශ කියන භෞතික ස්වરૂපයට මොකද වෙන්නේ? ඒ භෞතික ස්වરૂපය කියන්නේ ඔය හේකම තියෙන අර ඇද ගන්නා ගතිය, බැඳ ගන්නා උණුහුම් කරන ගතිය, සීත කරන ගතිය ආදී ඔය ශක්තියින්ටනේ ඔය මහා භූතය කියන්නේ. ඒවා ශක්ති මාත්‍ර. හැම දෙයකම තියෙන ශක්ති මාත්‍රය. වමකවත් වෙන්නේ නැහැ හැමදාම හැම දෙයකම තියෙනවා. ඒ නොපිනි අන්තර්ධාන වෙන්නේ නැහැ. අන්තර්ධාන වෙන දෙයක් නැහැ නේ ස්වභාවයක් නෙවෙයි. හැම දෙයකම තියෙනවා. ඒක ඒ දේ වෙනස් වෙනකොට ඒකත් එක්කම අරකට වෙනස් වෙනවා. අඩු වැඩි වෙනවා. අලු දූලි බවට පත් වෙන්න පුළුවන්. දූවිලි වලටත් වඩා සූක්ෂම වෙන්න පුළුවන්. පරමාණු වලට හැරෙනවා. පරමාණු වලටත් වඩා තව සූක්ෂම තත්වයකටපත් වෙනවා. ඒ තත්වයේ කියන බැරි තරම් අන්තිමේදීම කොහොම නැහැ. වේව්ස් විතරයි. ඒක තමයි අතනදී අභෞතික ස්වરૂපයකින් භෞතික ස්වરૂපයෙන් යන්නේ ඔක්කොම වේව්ස්. එච්චරයි එතනින් එහාටම කොහොමද? නැවත ඒකෙන් නැවත නිර්මාණයක් වෙන්නනවා. ඉතින් වේව්ස් ඉතින් ආයෙත් ඉතින් කල්යන්න මොකද ඒවයි ස්වභාවයේ හැමතිස්සෙම මේ එක් වෙන්න දඟලන එක. ඒ ශක්තියින් එක්ක වෙන්න ඝන වෙන්න දඟලන එක ඒක තුලම පිටි ස්වභාවය. ඒ ස්වභාවයෙන් ඒව ඝන වෙනවා එක්ක වෙලා ඉතින් ආයෙත් අණු බවටපත් වෙනවා පරමාණු බවටපත් වෙලා ඉතින් ලෝකයක් හැදෙන්න පටන් ගන්නවා. ඔබට ඉතින් කල්ප ගණනක් යනවා. කල්ප 54ක් විතර යනවා. එම ක්‍රියාවලිය කුමන ශක්තියකින් වෙනවද කියලා හිතන්න. ඒව තුලම තිබෙන ශක්තිය ඒක. ඔක අන්‍යයන් කියනවාක දෙවි කෙනෙකුගේ කැමැත්ත අනුසිද්ධ වෙනවා කියලා. ඒව තුලම තියෙන ඒ ශක්තිය. හැම දෙයක් තුලම තියෙන ඔය වෙන බින්දෙන ශක්තිය. ඒක සදාතනික ස්වરૂපයකට සදාතනිකයි ඒකේ ශක්තිය. සත්‍යය. මේ සදාකාලික දෙයක් නෑ කියන්නේ දෙයක් නෑ. දෙයක් නෑනමත් අර ද්‍රව්‍ය ක්‍රියාකාරී ධර්මතාවය. ධර්ම ඒකට කියන්නේ නියාම ධර්ම. ධර්ම නියාමය. අය නියාම ධර්ම පහක් තියෙනවානේ. ඒ ධර්ම නියාම තමයි ලෝක. හැම දෙයකම පිහිටි අර ඉවෝල්ව් වෙන ශක්තිය. ඉන්වෝල්ව් වෙන්නේ නැවත ඒ ශක්තිය මේ අත විසිරෙනකොට ඉන්වෝල්ව් වෙන්නේ. එතකොට ජීවකයාව දෙන්නේ කොහොමද නැවත? ඒක තුලම තියෙනවනේ.
ඒකේ තුලම හැම එකම තියෙනවා ඔය ශක්තිය. කොටිම ඉංග්‍රීසියෙන් කියනනේ එනර්ජි කියලා. එනර්ජි. ඕකේ තියෙන නෙගටිව් පොසිටිව් දෙක. නෙගටිව් එනර්ජි පොසිටිව් එනර්ජි දෙකම ඔය දෙකම එක්ක වීම මේ සියල්ලම හැම දෙයකම ඔක තියෙනවා. හැදෙන්නේ පිළින්නේ ඔක්කොම. නෙගටිව් වැඩි වෙනකොට රූප ධර්ම වැඩි ගස් ගල් ආදී. පොසිටිව් වැඩි වෙනකොට අරූප ධර්ම. ඔය දෙකම එක මට්ටමට එනකොට දිව්‍ය මනුෂ්‍ය ඔය ස්වરૂප. නෙගටිව් භෞතික පෙනෙන ස්වરૂපයේනේ නෙගටිව් පැත්තනවා. එතකොට පොසිටිව් ධන ක්‍රියාවලියෙන් අරූප ස්වરૂපේ. පොසිටිව් ඒක ආණ්ඩු කරන ශක්තිය. දැන් ওই බොහෝත බාධා කරන මාර බලවේග සියල්ලම නෙගටිව් ශක්තියටයි කියනවාද? නෑ මාර බලවේග කියන්නේ ඒව නෙවෙයි. මාර නමින් දේව විශේෂයක් තියෙනවා. ඒගොල්ලෝ ඇයි එහෙම කරන්නේ දැන්? ඒගොල්ලෝ දැන් සමහර ගම්වල ඉන්නවනේ මහා මේ බල සම්පන්න ඡන්දි. එයාගේ පිරිසකුත් ඉන්නවා ඒ වගේ. දිව්‍ය ලෝකෙත් ඉන්නවා ඒ. මනුෂ්‍ය ලෝකේ වගේම දිව්‍ය ලෝකවලත් ඉන්නවා ඒ ඡන්දි පාටියකට තමයි ඔය මහරය කියලා කියන්නේ. ඒකේ කැමති නෑ. ඔය තපස් දහම් රැක්කා කරන අය මහ වීලුවක මෝඩකමක් කරන්නේ මේ හොඳට කාල වේලා ඉන්නේ නැතු. ඔහොම හිතන දේවතාවෝ ඉන්නවා. එහෙම කට්ටියක්ම ඉන්නවා. මේ ඒ කට්ටියටයි මහරය කියලා කියන්නේ. ඒගොල්ලොත් සදානේ අර සැපේ ගිලිලා වැඩි ඒගොල්ලෝ. දැන් බුද්ධ ධර්මයට අනුව ඒගොල්ලොත් වෙනස් වෙවි බිනි ඒ සත්වය නෙවෙයි. ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න නැද්ද කියන්නේ? මේ ඊටාම අධික ධනවත් කාමයේ ගිලිච්ච මිනිහට තේරෙන්නේ නැහැ මේ තමාගේ මේ தත්ත්වය වැරදි කියලා. ඔය දේවතාවෝ කම්සපෙහි අන්තිමට ගිලිච්ච අය. සපතින් මත් වෙච්ච අය. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නමුත් ඔවුන්ගෙන් සමහරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහිීමෙන් සමහරු ඒ තත්ත්වයෙන් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙලා බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව එන අය තියෙනවා. නමුත් ධර්මතාවය අනුව වෙනත් කෙනෙක් ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්ද අර නෙගටිව් ඒකත් වෙන්න පුළුවන්. අනික සැපේ ලැබුණාම තියෙන වැරද්ද ඔකෝනේ. බොහෝ පින් කරලා බොහෝම කම්සප වෙනීමට ආසාවෙන් පින් කරලා පින් වලින් ඵල විපාක වශයෙන් ඔය ඉහළ මේ තත්ත්වයටපත් වෙච්ච අය තමන්ගේ ආසාව වැඩිකම නිසා ඒකට අනුව මේ මහා සැප ලැබුණාම ඒ කියන්නේ එයා මත් වෙනවා. එයා මුලා වෙනවා. එයා කරගත්තේ මෝඩකම. නමුත් කරපු පින්වල ඵල විපාක වශයෙන් සැප විඳිනවා. දැන් ඉන්නවනේ මිනිස්යන් අතරේ toyගොල්ලෝ මහා ධන සම්පන්නයි මේ ලෝකේ දෙයක් වෙන තේරෙන්නේ අන්තිම මොහොතේ. එයාගේ වැඩ කාර්යයට පුළුවන් එයා රවට්ටලා වුණ හැටි යම් දේවල් කරගන්න. මේ විනේ සැපෙහි ගිරලා සැපෙහි දෙවිදින් අරගොල්ලෝ කිය සැපය දෙනවා ඔක්කොම. මේ જાති අය නෙවෙයි. අන්තිම මොහොතේ නෙවෙයි ගොල්ලෝ. ඔය මහා ධනවත් අය ඉන්නව නේද? ධනවත් සාවරවල ඉඳලා අන්තිමට සැපෙහි දෙවියන් අය අන්තිමට මොහොත වෙන්නේ. ඥානය ලබා ගන්න එක්තරා ප්‍රමාණයකට දුකක් විඳින්නත් ඥාන වෙන්න දුක් වෙන්නේ. මොකද කරදරේ ඉඳියර විඳින්න කොට නෙවෙයි ඒක නිදහස් වෙන්නේ මග හොයන්නේ. එහෙම එකක් නැත්නම් මම හොයන්නේ ඒ සානේ දිව්‍ය ලෝකේ ඉඳලා බුදු වෙන්නත් බැරි. කරදරේ ඉඳියර කියන ලෝකයක වෙනවා ටිකක්වත් දුක් වෙන ලෝකයක වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බුද්ධත්වයේ වගේ උත්තරීතර තත්ත්වයක් බලාපොරොත්තු වෙන යම් බෝධිසත්වෙක් ඉන්නවා නම් කලින් මනෝ ප්‍රනිධාන කියලා වාග් ප්‍රනිධාන කියලා කොටසක් පුරනවානේ. ඒතකොට සාමාන්‍ය කාල නියම වශයෙන් මනෝ ප්‍රනිධාන කොහොමද කාලේ මම නම් මතක නැහැ බොහෝම කාලයක් හිතා බුදු වෙන්න ඕනේ කියලා කල්පනා කර ඕක බොහෝම කාලයක් ගත කරනවා. ඊට පස්සේ වචනේනොත් මම මේ තත්ත්වයටපත් වෙනවා කියලා තවත් බොහොම කාලයක් ගත කරනවා. එහෙම කාලයක් පාරමීන් මොකද ගුණධර්ම පුරුදු කරන එක නම් තමයි. ඔන්න බුදුවරයෙකු සම්මුඛ වුණාම
තමන් ගුණ ධර්ම බොහෝම දුරට දියුණු වෙලා තියෙනවා නම් මෙතනින් එහාට යාට පාරමී ධර්ම හොඳට සම්පූර්ණ කරන්න පුළුවන් තත්ත්වයට නැගිලා නම් අන්න බුදුවරයෙක් කියනම නෙමෙයි යාට පුළුවන්. කවදා හරි බුදු වෙන්න කියලා. ඒ බුදුවරයෙක් ඒ අනාගතයේ කියනවා. ඔක තමයි නියත විවරණය කියන්නේ. ඒ අසවල් පුද්ගලයා අසවල් කාලයේදී මෙහෙම වෙයි. මේක. ඔව්. එයාගේ වර්තමාන හිතේ තත්ත්වේ බලනවා මේක මෝරන්න කොච්චර කාලය යනවද කියලා. නමුත් ඒක ඒ අතරතුර වෙනස් වෙවි යන්නත් පුළුවන්. නෑ නියත වුණායින් පස්සේ. නියත උනන් වෙනස් වෙන්නේ. නියත විවරණ. ඒද මොකද නියත විවරණ ලබන්නේ රහත් වෙන්න තරම් පින් මෝරපු එකලා. එයාට කල්ප ලක්ෂයක් විතර පාරමී පුරලා රහත් වෙන්න තරම් පින් තියෙන කෙනෙක්. ඒ තත්ත්වෙ නොගියා නම් රහත් වෙනවා. ඒ රහත් වෙන්න පින් මෝරපු එකනා ඒ විවරණ ලබන්නේ. නැති කෙනෙක් නෙමෙයි. නියත විවරණයට කලින් වෙනස් වෙන්න පුළුවන්. නියත විවරණ කලින් කැමති නම් එයාට වෙනස් වෙන්න පුළුවන්. බුද්ධත්වය බලාගෙන ගිහලා රහත් වෙලා නිවන් දකින්නත් එයා මේ නමුත් නියත විවරණ බුය කෙනා නෑ මම අහන්නේ ස්වාමීන් වහන්සේ මේ නියත විවරණයට පෙර යම් පාරමී ධර්මයක් පුරලා එහෙම කලින් වෙනස් වෙලා තියෙනවද? ඒක ඉතින් අපි හත්වල එහෙම නැත්නම් ගැන කියලා නෑ වෙනස් වෙන්න පුළුවන් බව කියලා තියෙනවා. එයාට කැමති නම් දැන් මේ ඒ කරුණ අනුව සෑම පොතපතකම සහ බුද්ධියෙන් හිතපුවාම ලෝක මේ විශ්ව ධාතු තලයේම අතිම උත්සස්ම උත්තරීතර යම් ජීවයක් ඉන්නවනම් බුදුහාමුදුරුවෝ කියලා අනිවාර්යයෙන්ම පිළිගන්නේනවනේ. එතකොට මේ යුගයේදී සාමාන්‍යයෙන් වෙනත් ආගම් සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් වෙනත් ආගම් අදහන්න හේතුවත් බුද්ධ ධර්මය අඩු වෙන්න හේතුව. ඒක තමයි ඒකට හේතු මහවගක් තියෙන උපදින ප්‍රදේශය. ආශ්‍රයත් ලැබෙන අය. ආදී ඔය හේතු මහරාශියක් නිසා යත්තන්නේ ආගම ලබ්ධිය වෙනස් වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක ආශ්‍රය හැටියට උපන් රටේ හැටියට උපන් භවයේ හැටියට කුඩා කාලේ පටන් බුදු වෙච්ච හැටියට මේ හේතු නිසා අපේ බෝධිසත්වයන් වහන්සේ පවා කාශ්‍යප බුදුහාමරණ කාලේදී අන්‍ය ලබ්ධිකෙක් වෙලා නෙවෙයි හිටියේ. පස්සේ අර ගටි කාරණේ බලෙන් අරලා ඇදගෙන ගිහිල්ලා බුදුහාමරණට සම්මත කරලා යන්තම් හරියස්වි. එහෙම වෙන්න පුළුවන්. මොකද ඔහොම ඇත්තෝ බොහෝම විවේචනාත්මකයි. ඉක්මනට ලේසියෙන් නමන්න බෑ. ඒ නිසා ඊට සෑහෙන කෙනෙක් ලැබුණොත් ගණන් ගන්න නැහැ කවුරුවත්. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා වෙන මතයක් ගන්නත් වෙන මතයක් කියන්නේ බුදු වීමේ අදහස් තියෙනවා. මේ ලෝකයේ දුකින් නොදන්න ඕන කියන හැඟීම තියෙනවා. නමුත් බුදුරෙක් පහළ වුණත් මෑත්ත බුදුරෙක් දැනද්ද කියන එක බොහොම විවේචනාත්මකව ඇත්තා. නමුත් වැඩි කලක් ඉන්නේ නැහැ. කල්පයක්ම එන්න බලාපොරොත්තුවක් කරන්න. කල්පයක් තියෙන 1000ක්වත් තියෙන බලාපොරොත්තුවක් දැනට හිමාලයේ මම අහලා තියෙනවා ඔබ වහන්සේ හම් වෙලා තියෙනවා කියලා. මට හම්බ වුණා එක්කෙනෙක්. එයා නම් පරිචිත විඥානනේ දිනු කරපු කෙනෙක්. මම එයාගේ ගෝලයා මට හම්බ වුණා. පවුහාරි බබා කියන එකනාගේ ගෝලයා එයා ඇමරිකන් කාර්යයක් කිව්වා මේ එයා ඉන්නේ බද්රිනාත් වල ගල්ගුහාවක හිමාලයේ. එයාගේ ගුරුවරයා කියලා මට පේනවා පින්තූරේ තරුණ රූපය. මං කමයා තරුණේ නෑ ඔයාට වයස අවුරුදු 2000ක් වෙනවා කියලා. ඉතින් මං කිව්වා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ විශ්වාස කළත් නොකළත් ඒක ඔබ වහන්සේගේ වැඩක්. මේ තුමාණන්ගේ මම බුහුණු වෙන යෝග මම ඒක විශ්වාස කරනවා. කියලා ඇමරිකන් සුද්දා කිව්වා මායි. එපමණක් නෙමෙයි අත්‍රිකාලදර්ශී අතීතයේ බොහෝම යට පේනවා. අනාගතයත් පේනවා. වර්තමානයේ ඕන තැනක සිදුවන දෙයක් එයාට ස්වල්ප වේලාවකින් කියන්න පුළුවන්. එහෙම ශක්තියක් එයා තුළ තියෙනවා කියලා. ඉතින් එහෙමයි ඉන්නවා. ඒ යෝග වලේ පුරුදු කළාම කුණ්ඩලිනී යෝගේ පුරුදු කළාම හුඟක් දුර ඒක පුළුවන් කරා. නමුත් බොහොම භයානකයි කුණ්ඩලිනී යෝගේ පුරුදු කිරීම. භයානක එන්නේ හේතුව මොකද? ඒකේ අර චක්‍ර වගේ තියෙනවා. ශරීරයේ අර නර්ව් සෙන්ටර්ස්
මේ අර කුණ්ඩලිනී ශක්තිය කියන්නේ ජීව ශක්තිය ප්‍රාණ ශක්තිය ඒක තියෙන්නේ මේ නාමතුරු මාර්ගයේ තකිට්ටුව උඩින් අන්තිම සර්පේ මේ කොඳුරට පෙලේ කියලා කොඳුරට පෙලේ මේක ඉහිරට නගිනකොට නිකන් කිච කැවෙන්න වාගේ වෙනවා. ඒක හැමතැනම ඒ ශක්තිය පැතිරෙනකොට ඒ සෙන්ටර් එකට යනකොට මෙයාට උහුලා ගන්න බෑ දරා ගන්න බෑ ඒක මේ කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒකට ඉතින් හොඳ ශරීර ශක්තිය තියෙන්නත් ඕනේ, නිරෝගී වෙන්නත් ඕනේ. හොඳ පළපුරුදු ගුරුවරයෙකුගෙන් උපදෙස් ගන්න ඕනේ. ඉක්මන් නොවි සැමින් ටිකෙන් ටික බොහොම හිත අගින්න ඕනේ. සමහරව ඉක්මන් වෙනවා. එතකොට තමයි කන්ට්‍රෝල් කරන්න බෑ නගින ශක්තිය. එතෙන්දි මොනවා වෙනවද කියන්න බෑ. සමහරවිට මේ පැරලිසිස් අංශභාගයද heart attack එක නොයෙක් වගේ. නන්දිතුමා ස්වාමී විපුලානන්ද ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ දෙමළ කතිකාචාර්ය අනේකාරයේ රාජේෂ් මෙෂින් එකේ මගේ මිත්‍රයා මේ බොහොම හොඳ කෙනෙක් ස්වාමී විපුලානන්ද යෝගත් පුරුදු කළා බොහොම. මම දවසක් ඉන්දියාවේ රාමකෘෂ්ණ ආශ්‍රමයට මැද්‍රාස් එකේ ගියාම ඔන්න මෙයා බුදියාගෙන ඉන්නවා මම හම්බෙලා කතා කරා. මම මොකද බුදි මට අංශභාගය. මම මක් වෙලාද? ඒ යෝග පුරුදු ඒක තමයි මට වැරදුනා. මම කුණ්ඩලිනී යෝග පුරුදු කරන්න ගියා වැඩේ වැරදුනා. දැන් බෑ හදාගන්න. එයා ඒකෙම මැරුණා. බොහොම යාරකයක් කරෝ. දැන් බුද්ධ ධර්මයේ පෙන්වන විදර්ශනා භාවනාවේදී ඒ වගේ ආපදාවක් එන්නද කිසිම ඒකේ විපත්තියක් නෑ. ඒකට ඉතින් බාධාවක් වෙන්නේ නැහැ අර ටිකක් දුර පුරුදු කරලා හරියාගෙන එන්න කිට්ටු වෙනකොට අර ශරීරයෙන් එළියක් වේදෙනවා වගේ මේ විදර්ශනා මේ බාධා කරන ග්‍රැවිටි ටිකක් ඇති වෙනවා. ශරීරයෙන් එළියක් වේදෙනවා. ඉතින් බොහෝම සංසුන්කමක් ඇති වෙනවා. ලෝක ප්‍රීතියක් ඇති වෙනවා. එයා රැවටෙනවා මම දැන් රහත් වෙලා වෙන්නේ නැති කියලා. ඔන්නෝම තත්වයක් කරන්නේ ඒකෙන් බේරෙන්න ඕනේ. ඥානය මුල් කරලා ගන්න ඕනේ කියන එක. ඔව් එහෙනම් බොහෝම පරීක්ෂාවෙන් බලන්න මාතෘකාවේ ඇති වෙච්ච එක තමම දැන් බොහොම සන්තෝෂයි ප්‍රීතිය මම කියන හැඟීම මයින් දුරු වුණාද කියලා බලන්න. දුරු වෙන්නේ නැහැ. එහෙනම් වැඩි හරි ගිල්ලේ නැහැ. එතකොට දිවස කියන එකයි දිව්‍ය ඥානය කියන එකයි අතර එකම එකයි. දෙකම එකද? ඔව් ඒකේ පොඩි වෙනසක් තියෙනවා දැන්. දෙවියන්ට උපත්තියෙන් ඇති වෙනවා දිවස ඈත පේන ගතිය. නම දිව්‍ය ඥානයේ යෝග භාවනා බලයෙන් ලබන එක සමහර විට ඒකටත් වැඩි දීගට දිනු කරන්න පුළුවන්. නමුත් ওই දෙකටම එක නමයි පාවිච්චි කරන්නේ. දිවස කියලා තියෙනවා දිව්‍ය ඥාන කියලා තියෙනවා. ලේසියෙන් නමන්න බෑ. එයාගේ බුද්ධි මහිමේ නිසා ලේසියෙන් පිළිගන්න කෙනෙක් නෙමෙයි. එහෙම එතකොට ඒක අර එයා අන්‍ය ලබ්ධි කියන්නේ අර ඒ බුදුවරයෙක් පහළ වුණා නම් බුදුවරහම ගැන ගණන් නොගෙන ඉන්න පුළුවන් මොන ගැහෙනවා. මොන ගැහුණායින් පස්සේ හරියනවා. මොන ගැහුණායින් පස්සේ බුදුහාමුදුරන්ගේ බුද්ධියෙන් නෑ බුදුහාමුදුරන් ගැන යට වැටීම ඇති වෙනවා. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අපි යම්කිසි භාවනාවක් කෙනෙකුට පුරුදු කරනකොට හෝ යම්කිසි යහපත් මාර්ගයකට යොමු කරනකොට මුලදී ඊටා උසස් යටහත් පහත් ස්වභාවයකින් ඇවිල්ලා සමහර විට ටිකක් දියුණු වෙගෙන යනකොට බොහොම දැඩි ආඩම්බර ස්වරූපයකින් ගුරුවරයා අමතක කරන්නේ කුමන ඒකට භාවනාව සෞඛ්‍ය වෙනවා. එහෙම හුඟක් අත්දැකීම් තියෙනවා. එහෙම වෙන්න හේතුව යාසි මොඩකම පරිදිකව මොඩකම නේනම් උඩ වෙන්නේ නැහැ නැත්නම් මොකක් හරි යාට යම්කිසි බල ශක්තියක් ලැබෙනවද එහෙම වෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. ඒ භාවනා කරලා ටිකක් දියුණු වෙනකොට ඇත්ත වශයෙන්ම මම ශක්තිය Taman තුළ ඇති වෙනවා. එතකොට යාට නිකන් හිතෙනවා මේ ගැඹුරට කල්පනා නොකරන මිනිහෙක් නිසා ගුරුවරයා ගැන දන්නේ නැහැ නේ තත්ත්වය හරියට. දන්නේ නැති නිසා තමයි මොඩකම නිසා මම දැන් ගුරුවරයාට සමානයි. ඔය තත්ත්වේ කාට ඇති වෙනවා.
ඇති වෙන මොහොතකම් කරනවා. දෙවියන්ට උනාමෙත් ඕකනේ උනේ එයාට ඉරිදී තිබුණා. ඉරිදීෙන් යමක් පවන්න පුළුවන්. ඉතින් ඔය ඒ ඉරිදී ශක්තියෙන් බොහොම බලවත් වෙලා හිටින්ද එයා හිතුවා මට බුදුහාරවණ තත්ත්වය ගන්න පුළුවන් කියලා. ඔය මානෙන්නේ එයා බුදුරෙක් කටියට ක්‍රියා කරන්න ලෑස්ති වෙලා බුදුහාරවන්නේ ඉසේ බාර දෙන්න කියලා කිව්වේ. ඒ මානෙමයි. මානෙ. එතකොට දැන් යම් කිසි දැන් 이르දි බල වලින් දැන් වේදයේ පෙන්වන අර සමත භාවනාවන වලින් ලබන 이르දි වලින් යම් කරන ප්‍රාතිහාර්යයි බුදුහාමුදුරෝ කරන ලද ප්‍රාතිහාර්ය අතර යම් කිසි වෙනසක් තියනවාද? බුදුහාමුදුරේ ප්‍රාතිහාර්යය බුදුහාරෝ ඊට වඩා බරපතලයි. ඊට වඩා මේ බොහෝතෙන් තමන්ට වසන කිරීමේ ශක්තිය තියෙන බුදුහාරවන්ට අරගේ සීමාසයි. දැන් ඔය ඉරිදි ප්‍රාතිහාර්ය කිරීම ආදී යෝග අරගෙන කියනකොට බුදුහාරවන්ගේ ඉහළ ශ්‍රාවකයන්ගේ යෝග බල හරියට සූර්යාලෝකයේ වාගේ. අනික ඇත්තන්නේ යෝග බල අන්‍ය තීර්ථකයන්ගේ තරවේලිය වාගේ. තරවේලියෙන් පේනවා. නමුත් අච්චර හොඳට පේන්නේ නැහැ. අනේ වගේ වෙනසක් තියෙනවා. එතකොට ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම බොහොම විට මේ තහනම් කරලා තියෙන්නේ බුදුහාරේ පාපියේ මොකද හිප්නොටිසම් වලින් බලවලි. ගාන්ධාරි විද්‍යාව කියන්නේ ඉස්සර හිප්නොටිසම් වල. හිප්නොටිසම් ඊටාම ඉහළ දිනු කරපැත්තන්ට හුඟා පුදුම දේ කරන්න පුළුවන්. තව තියෙන පර්ෂියන් මැජික් කියලා එකක්. ඍෂි දැන් ඒ ඉර්ධි බල ප්‍රශ්න විසඳුණා. මේ ඍෂිවරු සාමාන්‍ය වසර දහස් ගණනක් ජීවත් වෙනවා කියන එකත් බුදුරජාණන් සමහර බුදුවරු කැමති නම් කල්පයක් ආයුෂ විඳිනවා කියන එකත් අතර සමානත්වයක් තියෙනවද? ඍෂිවරු සමහර ඍෂිවරු හිමාලයේ ඍෂිවරු දහස් ගණන් ජීවත් මට තේරුණා. ඍෂිවරුන් තුන ලෝකේ ඉඳීමේ ආසාව තියෙනවා. භව ආසාව තියෙනවා. ඒ නිසා යත්තනේ ශක්තියෙන් බොහොම කලින්ද වෑයම් කරනවා. බුදුහාමුදුර භව ආසාව නැහැ. ලෝකයට මෙහෙයක් කිරීමටයි තමයි ජීවත් වෙන්නේ. මෙහෙ සම්පූර්ණ වෙලා මෙහෙ ගෙන යන්න තවයි ඇති වුණායින් පස්සේ ලෝකෙන් අත් වෙනවා. එහෙමනම් සාමාන්‍යයෙන් කල්පයක් ඉඳලවනේ නමුත් බුදුහාමුදුර වයස 80 වෙන කාලේදී උන්වහන්සේට පේනවා දැන් මම නැතුවට මගේ ශ්‍රාවකයෝ මේ ධර්මය ගෙන යන්න මම පෙන්නව මාර්ගය හරියට උගන්වන්න මාර්ගෙ මිනිස්සුන් යවන්න ඕන නැති දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන හතර පිරිසම ඉන්නවා. දැන් මං ඉන්නේ නැතුවට කපාඩුවක්. ඉතින් මං ඉන්නවා නම් ජීවත් වෙන්න ආසාවටයි. ලෝකේ ඉන්න ආසාවටයි. දැන් ඉතින් ඇති කියලා බුදුහාමුදුරුවෝ තීන්දුව කරගත්තා. ඒකයි. ඒක අර දැන් යම් කෙනෙක් කිව්වනම් ඒ ඔයිනම් තව ස්වල්ප ටික දවසක් ඉන්නවා ඇත්තනේ කරච්චලා ඉන්නවා. දැන් යම් කෙනෙක් දැන් මගේ මූලික අභිධර්මය පිළිබඳ ප්‍රශ්න ටික විසඳුණා. දැන් යම් කෙනෙක් සත්‍ය සායි භගවන්තුමා වැන්දනම් ඒකේ වරදක් තියනවාද ලෞකික දියුණුව පිණිස? අන්න අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙනවා. බුදුහාමුදුරුවෝ බොහෝම ඉස්සර අරක නියමී ආදී ශාස්ත්‍ර වහන්සේ ලෝකේ පහළ. ඒගොල්ලෝ තේරුවන් සරණ ගියාගෙන මේ ඒගොල්ලෝ සියලු දෙනාම බ්‍රහ්මය අදහපු අය. බ්‍රහ්මය ලෝකේ මහාකාරය හිත අදහපු අය. නමුත් ඒගොල්ලෝ ඉන්නේ බ්‍රහ්ම ලෝකේ යන මාර්ගය. ජීව ලෝකේ යන මාර්ගය සපල මාර්ගයේ ගුණ ගන්නවා. ඒ අනුව ගියාය මේ ප්‍රතිපද කරලා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක උපන්නා. ඒ වගේම ඇත්තම නිග්‍රහ කළා ඉන්නේ ගාමී වුණා. කියලා බුදුහාමුදුරුවෝ දාලා. ඒකෙන් අපට පේනවා අර නෞකාරිකව දහතු කෙනෙක් වුණා ඒ ඇත්ත උගන්නන මිනිසෙයින්ට යහපත් වෙනස උගන්නන යම් ප්‍රතිපත්ති ක්‍රමයක් පිළිපදිනවා නම් ඒ ඇත්තට ඒ ගුරුවරයාට දරු කරනවා නම් ඒකේ වැරද්දක් නෑ. අගෞරව කරනවා නම් පාපයක්. දැන් මෙතන දැන් ඔය කියන අරමුණ මුල් කරගෙන නිවන් මුල් කරගෙන සාමාන්‍ය අනික් ජීවිතයේදී යම්කිසි ප්‍රශ්න විසඳා ගැනීමට
ඇත්ත වශයෙන්ම දැන් මම පුද්ගලිකව මම උදාහරණයක් ගත්තොත් එහෙම මම කරන හැම කටයුත්තකටම භගවාන්තුමා උදව් කරනවා. ඒ තමයි බොහෝ වෙනකොට උදව් කරන අයගේ ඉගෙනීම අනුගමනය කරේ මෛත්‍රී වැඩි වෙනවා. ඒක එතකට දැක්වීම වරදක් කැලහුගුණ සැලකීමක් වශයෙන් නෑ පින් සිද්ධ වෙනවා. එම කිරීමේ පින් සිද්ධ වෙනවා. ඒක නිවන් වලට කිසිම මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් නෑ. මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් වෙන්නේ නෑ. මේ තුනුරුවන් අතරින්නේ නෑ. අතාරින්නේ නෑ. साई बाबा तुम्हारा सिलवता साई बाबा तुम्हारा करुणा मनते साई बाबा तुम्हारा घाटवत हिंसा पीड़ा न करने के लिए साई बाबा तुम्हारा मैत्री देशना करने के लिए itu mage panwede maitri හැමදෙනා කරේ මෛත්‍රියෙන් ඉන්න කියලා. ඉතින් එහෙම එක්කනට ගරු කරාට මොකක්ද සිද්ධ වෙන්නේ වැරද්ද? ඒක පිනක් කුසලයක්. කුසලයක් නෙවෙයි. වාදයක් නෙවෙයි. එනට අර දැන් අපි දඹදිව සිද්ධාස්ථාන පිළිබඳ ඡාය දැන් මේ අපි දැන් ඉදිරියට කරන වැඩසටහන් පිළිබඳ කෙටියෙන් ඔබ වහන්සේට පැවසන්න ඕනේ මේ දඹදිව සියලුම සිද්ධාස්ථාන ඡායාරූපයට නඟලා ඒ සියලුම ඡායාරූප ගමක් ගානේ කියලා ප්‍රදර්ශනය කරනවා අපි. දැන් එහෙම වැඩ හදලා දැනට භාගයට කරගෙන යනවා. බොහොම හොඳයි. කරගෙන යනවා. මොකද දඹදිව යන්න පුළුවන් අය බොහොමයට සල්ලි දෙන උදවිය විතරයි. ඒ අය බොහොමයට පින් මේ වඳින්න යනවා නෙමෙයි නික වෙනත් අරමුණු සඳහා යවෙන්නේ. එතකොට සත්‍ය වශයෙන්ම බුදුහාමුදුරන්ට ගෞරවය කරන අය ගම්වල සල්ලි නැතුව ඉන්නවා. ඒ කාටත් හොඳයි නේ අර මේක පෙන්වනවා. පෙන්වම ඉතින් අපි දැනට ඒක කරනවා. ඒ පිළිබඳව ඔබ බොහොම හොඳයි. ඒක පින් සිද්ධ වෙන වැඩක්. ඉතාම හොඳයි. ඒතන් සොර ඇතිවන්නේ බුද්ධ ධර්ම ප්‍රීතිය. ඒකපතර හේතුව ධර්මන්තය. අනේ බුදුහාරු මෙතනේ රූපන් මෙතනේ බුදුනේ මෙතනේ ධම්සක් දීකේ මෙතනේ දිනන බෑ. මේ හිඳීම අලුත් වෙනවා. අලුත් වෙන මහා භක්තියක් හැදෙනවා. ශ්‍රද්ධාවත් උපත් වෙනසුන්ට මම කෙසේද කියලා ඉක්මනට එන්න. එතන 500ක් පමණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් දැනට 6ක් 7ක් පමණ කරලා තියෙනවා මේ ඒ පිළිබඳ ඒ අපේ ප්‍රදර්ශනය මහනුවර කරන්නේ. මේක මේ ටෙලිවිෂන් වගේද? නෑ ඡායාරූප අඟල් 12 18 ප්‍රමාණි ඡායාරූප. එහෙනම් මේ photographs කියන්නේ. ටෙලිවිෂන් දර්ශන වැඩසටහනකුත් තියෙනවා. ඒ දෙකම මැජික් ලැන්ටර්න් පින්තූර කරන්නේ නෑ මැජික් ලැන්ටර්න් කියන්නේ ස්ලයිඩ්ස් නේ. ඒකත් කරන්න බලාපොරොත්තු වෙන දැනට ෆොටෝග්‍රාෆ්ස් ටෙලිවිෂන් ඒ දෙක වීඩියෝ හොඳයි බොහොම හොඳයි. ඒක දැන් කතරගම කරනවා පොසොන් මාසේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා එතකොට එතනදී ඔබ වහන්සේගේ ආශිර්වාද मैं भारत को वाक्य में प्रार्थना करना मामा गुरु में दी दुटो एक गुरु में आनंद वेला हदवा चेने गुरु में मूलम उत्तर मुखने तीन पांचले हितन गुरु में दक्षिण मुखने तीन पांचले दक्का तीन शील में पांचाल एवं करना पुण्य कर्म एवं दिगटमा चित्रेट अरගෙන ඒක මේ සිනමා චිත්‍රයට අරගෙන මේ පැය ගානක් වෙනන මහා ලොකු සිනමා පින්තූරයක් හදලා තිබුණා. මේ අපිට ඒක වෙන්නවා අපි ගුරුමේ සංගායනාවට ගිහිල්ලා ඉන්න කාලේ හරිම ලස්සනයි ඒක. සියලුම ස්ථානයකට අහු වෙනවා. ඒ වගේ එකක් ඒක. දඹදිව සිද්ධාස්ථාන. බොහෝ වියදමක් කරලා ආණ්ඩුවෙන් කරලා තියෙනවා. මේක නම් ආණ්ඩුවෙන් නෙවෙයි මේ මාත්‍යයි මායි
අදවාගේ පුද්ගලික වේදන කොහොමද තමයි ආයතනයක් විතර ගිහින් බොහොම හොඳයි. බොහොම ප්‍රයෝජනයි. එතකොට සාමාන්‍ය වැඩි දෙනෙක් නිවන් මාර්ගය අවබෝධ ගන්න ප්‍රථම ශ්‍රද්ධාව සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ කියන එක ශ්‍රද්ධාව ඕනේ. මොලේ ශ්‍රද්ධාව ඕනේ. ඒ නිරානේ පුද පූජා ආදී කරමනේ. ඒ පුද පූජා කිරීම වරදක් නෑ ඒක ඕන කරනවා. මුලදී දැන් පුංචි ළමයාට මේ ශ්‍රද්ධාවනේ පුදවන්න පුළුවන්. නොමෝඩ මිනිහට ශ්‍රද්ධාවනේ පුදවන්න පුළුවන්. එයා වන්දනමාන පුද පූජාදී ඒවට කැමති ඒගොල්ලෝ. නුවණමද වෙන්නේ. ඒවට කැමතිලා ඒවට එක්කහුව වෙනවා. ඒවට එක්කහුව වෙන අතර තමයි ටික ටික යත්තන්නේ අස්සරවන්න ඕන. අනුකූලක ඔව්. ඒව අතරලා නරකයි ඒව අවශ්‍යයි. මොකද දැනට ඔය පූජාවල් කරන්න එපා කියලා වෙනත් උදවිය හුඟක් අමුතුම විදිය බුද්ධ ආගම ගෙන යන ඒක ඉතින් සමහරුන්ගේ අතිපණ්ඩිතකමට kindergarten section එකේ ළමයින්ගේ සයන්ස් උගන්නන්න බෑ නෙවෙයි. kindergarten section එකේ ළමයින්ට ඒකට ගැලපෙන විදිහේ පින්තූරත් එක්ක අකුරු උගන්නන්න ඕනේ. ඉතින් සයන්ස් පන්තියේ අයට ඒවා උගන්නන්න යන්න ඕනේ නැහැ නේ. නමුත් kindergarten section එකට සයන්ස් උගන්නන්න යන්න බෑ. kindergarten එකට ඊළඟට අප kindergarten එකට යන්න ඕනේ. ඊට ගැලපෙනවා. ඊළඟට ඉතින් first year second year ඒවා ක්‍රමයෙන් පිළිවෙලින් යන්න බෑ. ඒ වගේ මිනිස්සුන්ගේ හිතේ දිනු වෙච්ච මට්ටම සමහරුන්ගේ kindergarten ක්ලාස් වල ළමයින්ගේ මට්ටම හිතේ ආධ්‍යාත්මික ගුණ වශයෙන් බලනවා. සමහරුන් ඊට වඩා තාඩියක් දිනුනේ, සමහර ඊටත් වඩා දිනුනේ. කොහොම කියලා බොහෝම ගැඹුරු අයත් ඉන්නවා. ඒ ඉහළම අයත් නම් ඔක කරන්නේ නැහැ පොදු පූජාවදී නැතුවට ඒත් අතේ මේ භාවනාවකදී දිලා ඉන්න පුළුවන්. මුලදී අවශ්‍යයි. අර අරයට ඕනේ නෙමෙයි. විනය නීති වහා සමාන. ඕනේ ඒක. ඒ නිසා ඔය එක ක්‍රමයක්වත් අහබලා නරකයි. ඔය ඔක්කොම ඕනේ. භක්ති යෝගේ ඕනේ. ඥාන යෝගේ ඕනේ. දැන් සායි බබා ඒ පිළිබඳ භජන්ස් කිරීම ඒ අය සුමගට බොහොම හොඳයි. බොහොම කිසවකට ඒක අපි කරනවා දැනට අපිට ඒ මට්ටමේ අයට ඒක කරනවා. ඊට වැඩි ඉහළ අයට අපි භාවනා කරන්න සලසන. ඒ ක්‍රමය හරියද? හරි. ඒකට වරදක් නැහැ. ඊළඟට ඔයාලට වඩා බාහිර දෙයක් තියෙනවා මට ඒක අමතක වෙලා තිබ්බේ. සාමාන්‍ය නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේ දරන මතය. ඔය නාඩි වාක්‍ය කියන්නේ මේක අවුරුදු 5000කට ඉස්සර හිටි ඍෂි මණ්ඩලයක්. ඒගොල්ලෝ අවුරුදු 1000ක් ජීවත් වුණා යෝග බලයෙන්. අනාගත ලෝකයේ ඉපදෙන අඩු ගානේ එක මහා පුරුෂ ලක්ෂණයක්වත් ඇති මිනිස්සු. ඒ ඇත්තන්ගේ ජීවිත පිළිබඳ මේ පලාපල විස්තරයක් ඒගොල්ලෝ එදා ඉන්දියාවේ ජීවත් වෙලා හිටියේ. ඒගොල්ලෝ අනාගතේ බලලා ලිව්වා. රචනා කළා. ඊර්ෂ්‍යා මණ්ඩල කීපයක්. ඒ නිතාම හොඳ එක කාගබුජන්දර ඊශ්වරයාගේ මණ්ඩලින්ගේ අපිට. ඒවා අකුරටම හරියනවා. එකක්වත් වැරදින්නේ නැහැ. සමහර ඒවා අසම්පූර්ණයි. දැන් සප්තර්ෂි වාක්‍ය කියලා එක තියෙනවා. මේ මොහොත දක්වා හරිය. එතනින් එහාට හරියන්නේ නැහැ. කාගබුජන්දර වාක්‍ය අකුරටම හරියනවා. සම්පූර්ණයි. ඉදිරියටත් හරියනවද? හරියනවා. ඒතර ඉදිරියට යම් කෙනෙක් එයා මේ අසවල් තැන උපත ලබනවායි කියලා තිබ්බනම් එයාගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙලේ උත්සාහය වෙනස් වීමකින් එක වෙනස් වෙනවා. ඒක කියන්නේ මෙහෙමයි. ඒක අවවාද කරන්නේ මෙන්න මේ විදිහට ක්‍රියා කළොත් මෙන්න මෙහෙම වෙයි. මෙන්න මෙහෙම තැනක උපදී. එහෙම නැතුව මෙන්න මෙහෙම කළොත් මෙන්න මෙහෙම වෙයි. එහෙමයි ඒක කියන්නේ. නෑ එහෙම නැතුව අසවල් තැනම ඉපදෙන එහෙම නෑ. එහෙමයි. අන්න ඒකයි මට දැනගන්න. මේ හැකි බව. ඊය හැකි. හැම කෙනාගේම තියනවාද සමහර? ඒකද හේතුව. දැන් මේ බුදුවරුන්ට මහා අපුරු ලක්ෂණ 32ක් තියෙනවානේ. බුදුවරුන්ට එහෙම.
ඕවයින් පුරුෂ ලක්ෂණ 10 12 තියෙන මිනිස්සු ඉන්නවා. එක දෙක තියෙන මිනිස්සු ඉන්නවා. සම්පූර්ණයෙන් තියෙන බුදුහාරවන්ටයි සක්විති රජුන්ටයි පමණයි. එයින් මෙහාට මේ මහපින් අයට එක දෙක තුන හතර තියෙනවා. අඩු ගණනේ මහා පුරුෂ ලක්ෂණ එකක්වත් තියෙන අයගේ චරිත තියෙනවා. එහෙම නැති අයගේ චරිත නැහැ. පෞකාරයගේ චරිත නැද්ද? පවට සමහර බොහෝම නරක ගති ගුණාගේ චරිත. ඒක නැති මම ඔය හුඟක් කරගත්තා. මම ඔය නාලි වාක්‍ය හුඟක් කරගත්තා. කොළඹ හිටියාක පොත්වලින් දෙක. එයාගේ චරිතය ගන්න ගියා. නෑ. අර මාළුවේ හිටියනේ අර බස් කම්පැනි තියාගත්තු මහා බෝසත් එක්කනේ. කවුද මොන ෆර්නැන්ඩෝද? මාළුවේ හිටියා. කවුද? MJ ෆර්නැන්ඩෝ. අන්න එයාගේ චරිතය ගන්න ගියා. බණ්ඩාරනායක මහත්තයාගේ චරිතය තිබ්බා. උන්වහන්සේගේ චරිතේ තියෙන්න ඇති. මේ මැදින්ගේ චරිතය ගත්තම ඒකේ තිබුණ බණ්ඩාරනායක උන්වහන්සේ ගැන. මැදින්ගේ ඔය දැන් ජනපතිනිය වන ඒ දුව ගැන තිබුණා. දුව කවදා හරි ජනපතිනිය වෙයි. මේ අනුරත් මේ හොඳ මාර්ගයක ගමන් කළොත් එයාටත් ඒ තත්ත්වය ලබන්න ඉඩ තියෙනවා කියලා. එහෙම තියෙනවා. ඒ නාඩි වාක්‍ය පිළිබඳ දැන් මට ගත්තා අකුරටම හරියි. දැන් නාඩි වාක්‍ය කාලේ ඉක්මවලා මට තියෙන නාඩි වාක්‍ය පළාතව වයස 83 දක්වා විතරයි. දැන් මට 100යි දැන් එන අගෝස්තුවේ 1යි. අගෝස්තුවේ 3ට. ඉතින් 83 දක්වා කියලා මෙතනින් එහාට කියන්න අවශ්‍ය නැහැ. Taman වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන නම් මේක Tamanට අයිති වැඩක්. එහෙම කියනවා. එතකොට ස්ථිරව මෙච්චර ආයුෂය කියලා ඒකේ කියලා තියෙනවා යෝග පුරුදු කරනවා නම් ඒගොල්ලන්ට කියන්න බෑ ආයුෂ සීමාව. යෝග දිනන වෙච්ච හැටියට වැඩි කරලා කර්මය එතනදී කර්මය අභිභව යෑමක් දෙන්නේ. ඔව්. අපිට වැඩි කරලා කියන්න ඕන නම් යෝග පුරුදු කරන්න ඕන. එතකොට පුළුවන්. පෙර භාවයන් පිළිබඳ දකින්නවා. දකින්නකොට ඒක ඇත්තද බොරුද කියලා ස්ථිර කරගන්නේ කොහොමද? ඒකෙන් ඉතින් දැන් මොන මේ ඉතින් ආත්මෙන් අපන්න කියලා තමයි පේනවා. පේනවා. ඒ පලාත් ගැන ටික අපෝසි කර බලනවා. ගිහිල්ලා බැලුවා. එතකොට පුරුදු පරිසරයක් වගේ තේරෙනවා. වෙන්න පුළුවන්. ඒක ස්ථිරවම දැනගන්න ක්‍රමයක් නැද්ද? ඒක හරිද? ක්‍රමයක් නෑ. මම දන්නේ නෑ ක්‍රමයක්. ඒ ඉන්න එකෙන් අහලා බලනවා මෙන්න මේ නම ඇති කෙනෙක් ඉස්සර මේ හිටියද? අන්නේ විදිහට අහලා බලන්න ඕනේ. එතකොට හරි. දැන් වහන්සේට පේන විදිහට ඒක නෑ එහෙම තමයි මට නම් පේන්නේ නෑ. අමින් ගන්න. මට ඉතින් මාගෙන කියන්න පුළුවන් මේච්චරයි. මට මගේ ඉස්සර ආත්මේ වෙනුණා. ඒ කොමන ඒක ඉතින් පරීක්ෂා කර බැලුවා හරි. මම මේක ඉස්සෙල්ලා ඒ පරීක්ෂා කරේ ආරක්ෂා මම ඉඳලා හිටියේ ඉන්දියාවේ හයිදරාබාද් නුවර මිහිර් චන්ද්‍ර කියලා බ්‍රාහ්මණ පූජකෙක්. ගෝලෙන් පිරිසක් ඇති. ඉතින් මට හොඳට පැහැදිලි මම හිටියේ අවුරුදු 50 ගණන් ජීවත් වෙලා. හදිස්සියේ පපුවේ අමාරුවක් වෙලා හදිස්සියේ මැරුණා. ඉතින් මම ඒක පරීක්ෂා කළා. හයිදරාබාද් වලට ගිහලා මෙන්න මේ නම ඇති කෙනෙක් ඉන්නවා. සාමෙන් ආය පරම්පරාව. හරි. මම හිතේ ගෙදර ආරම ඔක්කොම තියෙන අය විදිහටම. නම් දැනගත්තේ කොහොමද? මට නම දැනෙනවා. මට ඒ ගිහිල්ලාද මෙහෙ ඉඳලාද? නෑ මම මේ භාවනා කරනකොට මට දැනුනේ. ඒ භාවනා කරනකොට දැනෙන්නේ දෘෂ්ටි වශයෙන්ද එහෙම නැත්නම් මනසටද? නෑ තමා ඒ තත්ත්වෙ විඳිනවා තමාට පේනවා. ඒ ජීවිතය තමා ගත කරනවා. එක මිනිත්තුක මුළු ජීවිතේම ගත කරලා පේනවා. තමාට දැනෙනවා. තමන් ගත කරනවා. මේ ජීවිතය අමතක වෙනවා. අර ජීවිතෙන් ජීවත් වෙනවා. ඉතින් ටික වෙලාවකින් මොන විවිධනවා ඒ තත්ත්වෙන්. එතකොට මතක් වෙනවා ඉස්සෙල්ලාත්
ඒක හරිද සමහර. ඒ ස්වභාවයම තමයි දැනෙන්නේ. ඒකේම ස්වභාවයම මට දැනෙන්නේ. ඒක හරි ඒක හරි. නමුත් නම් වශයෙන් දැනෙන්නේ නැහැ. සමහරුන්ට එහෙම දැනෙන්නේ නැහැ. මම උනත් දැනගන්න පුළුවන් සමහුඟ දුරට දිනු කරගත්තොත් භාවනාව. දැන් ඒ පැත්තේ අතීතේ හොයන්නේගේ තේරුමක් නැහැ කියන එක. ඒකට උත්සාහ කරන්න ඕන නැහැ. ඔක ඉබේම එනවා. නමුත් දැන් වෙනත් උදවිය භාවනා යොමු කිරීමේදී ඒ වගේ අවස්ථාවක් එනකොට උපදේශ දෙන්නේ කොමන විදිහට? ඒව අමතක කරන්න කියනවා. අර මොනකට පාඩුයි. ඒ වාස්සේ හොයන්න කියනවා. ඒක විදර්ශනා පැත්තෙන් දෙන්නේ සමත පැත්තෙන්ද? ඕක සමාධිය පැත්තේ. සමතෙන් එනවා. ඔව්. විදර්ශනාවෙන් මොළදී එන්න බැරි කමක් නැහැ. විදර්ශනාවේ හිතේ එකවීමක් වෙනවා නේ එක මට්ටමකට. ඒ නිසා සමහර කෙනෙකුට විදර්ශනාවේදී මොළදී ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් ඒක අමතක කරලා විදර්ශනා භාවනාව කරන්න කියනවා. විදර්ශනා කරන්න සමත කල යුතුම නොකර විදර්ශනා භාවනා කරන්න. සමතෙන් නැතුව සමතෙන් තොරව විපස්සනා බෑනේ. මොකද තියෙනවා කණික සමාධිය. ඒක සමතය. ඔය විපස්සනාවට යම් අරමුණක් මුල් කරගෙන විපස්සනා වඩනවා නම් අරමුණට එකවීමනේ සමතය. සමතෙන් කරන්නේ එක රාශි කිරීම. ඒක తాවකාලික සමතය. ඒක ඕනේ. එතකොට ඒකට ආලෝචනා කියන්නේ ඒකමද? ආලෝක විදර්ශනා කියන්නේ භාවනා පුරුදු කරනකොට ඉතියක් වගේ පේන්න වෙනවා. සමාහට හැමතැනම. ඉතින් අර කාරණේ හොඳට පැහැදිලිව පේන්න අරමුණු. ඒක ආලෝක විදර්ශනාව. ඒකෙන් බාධාවක් එනවද? එතකොට ආලෝක විදර්ශනා ලබා ගැනීමට මුලදී කල යුතු ඒකට උත්සාහ කරන්න ඕන නැහැ. ඒක අමාරුයි. ඒක ඉබේම නෑ. ඒක ක්‍රමයකට එන්නේ නැද්ද? ශුෂ්ක සමහරවිට ඉබේ එනවා ඒක. ශුෂ්ක විදර්ශනා කියන්නේ ආලෝක විදර්ශනා විරුද්ධ ස්වරූපයක. ශුෂ්ක විදර්ශනාව කියන්නේ ධ්‍යානම කොහොම නැතුව ඒව ලබන්න නැතුව ශරීරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොයන එක. එතකොට ඇත්තට ඔය ආලෝකර්මම කොහොමද? ඒ ශුෂ්ක විදර්ශනාවකින් බුද්ධත්වය ලබන්න බෑ. ඒ බුද්ධත්වය ලැබීමේදී ඒ බුදුරයාට අනිවාර්යයෙන්ම සමාධි සමත කළ යුතුමද? සමතේ බොහොම බලවත් වෙන්න එපා. සමතේ දිනු නාම නෙවෙයි ජීවිතයේ தත්ත්වය හොඳට පේන්න වෙන්නේ. තමා තුළ තමාගේ ශරීරය ඇතුළත දකින දිවස තියෙන්න එපා. ශරීරයේ ක්‍රියා කරන හැටි දකින දිවස තියෙන්න එපා. හොඳට එතකොට සම්පූර්ණ දැනීම ජීවිතය පිළිබඳ. ඒතර බොහෝ ගුරුවරු දැනට පහළ වෙලා ඉන්න අයගේ 90%ක්ම සමතේ ඕන්නෙම නැහැ. විදර්ශනාව පමණයි අවශ්‍ය කියන එකේ තේරුම නෑ. ඒගොල්ලෝ දන්නේ නැතුව කියන්නේ සමතේ විදර්ශනාවත් එක්කම සමතේ යනවා. දැන් වන්න ආනාපානය පටන් ගන්නවා විපස්සනාවට. නමුත් හුස්මට හිත එක්ම වෙනකොට සමතේ නෙවෙයි. වායු කසිනේ එනවා. සමතෙන් තොරව විපස්සනාවක් නැහැ. සමතයත් එක්කම විපස්සනාව හැමතිස්සම වට කියන්නේ යුගනන්ද. ඒ වචන රෙකෝඩ් කරනවා. සමත පාදක විපස්සනාව කියලා වෙන එකක් තියෙනවා. ඉස්සෙල්ලා සමතේ විතරක් පුරුදු කරනවා. ධ්‍යාන. ඊළඟට ධ්‍යානාංග ආදී පරිශා කරමින් ඒ ධ්‍යාන හිතේ තත්ත්වේ පරිශා කරමින් ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මෙනෙහි කරලා ඔන්න විපස්සනාවට හරිනවා. ඒකට කියන්නේ සමත පාදක විපස්සනාව. දැන් නිකන් විපස්සනාවේදී සමතේ තියෙනවා. ඒක කණික විපස්සනාව. නෑ කණික සමතය. ඒක සමතෙන් තොර විපස්සනාවක් නෑ. ඒ දැන් විපස්සනාවේදී කිරීමේදී ලැබෙන ආලෝකයෙන් ඉදිරි භවයත් පේනෙන්න පටන් ගන්නවාද? සමහරුන්ට ඒ වෙන්නේ සමත හතට හිත ගිහින්. භාවනාව ටික හරියනකොට හිත හොඳට එක වෙනකොට භාවනාව භවයට තියෙන ආසාව ඇති වීමත් සමග ඒ අතට හැරෙනවා. ඉතින් විපස්සනාව දිනු කරගන්න ඕන නම් ඒක අත්තර දාන්න ඕන. අමතක කරලා ඉතින් භාවනාව විපස්සනාව කරන්න ඕනේ. සාමාන්‍ය ආධුනික භාවනා මුලදී පුහුණු වෙන අයට එකපාරටම විපස්සනාවක් දෙන එක සුදුසුද කියන එක. ඒක ඉතින් ඇත්තයි හැටි සමහරුන්ට විපස්සනාව හරි එකපාරට.
සමහරුන්ට සමතේ තමයි දෙන්න ඕන. මොකට හිත අරමුණේ පිහිටවන්න බෑ සමහරුන්ට. හිත දුවනවා මේ අතේ. ඒ නිසා ඒකට සමතේ ටිකක් පුරුදු කරවන්න ඕන. වැඩි දියුණු නෙමෙයි ටිකක් දුර මිනිත්තු හිටවන්න පුළුවන් මට්ටමට එයා පුරුදු කරවන්න ඕන. එතන ඒ පහම කරන්නද ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශය එකයි. මොකද කොයි එකක් හරි එකක්. ඒ එකෙන් පහම එනවද? නෑ. එහෙම එක පුරුදු කළාම හිතේ කරන්න ඕනේ නෑ. හිත එක ඒ විපස්සනා පිණිස අර ඉර්ධි බල හෝ ආලෝක පිණිස පූර්ව නිවාස පෙර ඥාණය එහෙම ලැබෙන්නේ එකකින් ලැබෙනවද? ආලෝකයෙන් බොහොම ඉක්මනට ලැබෙනවා. ආලෝක විදර්ශනාවෙන්. ආලෝක විපස්සනා සමතෙන්. ආලෝක සමතෙන් අර දැන් වැරදි උපදේශයක් මට කලින් ලැබිලා තියෙනවා. ඒකෙන් කියන්නේ මෙහෙමයි. ආපෝ තේජෝ වායෝ පඨවි. ඔන්න ඔය හතර කරන්න කියලා. එතකොට ඒක ඒ සියල්ලම එකට කරන්න පුළුවන් දෙයක්. ඒක ධාතු කර්මස්ථාන නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ ලක්ෂණ මෙහි කරනවා නම් ඒක ධාතු කර්මස්ථාන. ඒක සමතේට සමතේමනේ. එතකොට ඒ තුලින් පුළුවන්ද අර කියපු අර පෙර භව සමහරුන්ට හරියනවා. සමහරුන්ට ඒක නෑ. ඒ සියල්ලම කරන්න කල යුතු නැද්ද? අවශ්‍ය නෑ. ඔක්කොම ඕන නෑ. විපස්සනා වැඩිවට ඒක බොහොම කොයි කෙනෙක් පුළුවන්. දැන් මේ ඇඟිල්ල දිහා බලලා ඇඟිල්ලේ හැදිලා තියෙන හැටි ඇඟිල්ල ධාතු ගොඩක් ධාතු රූප ගොඩක් මේ ධාතු රූප නිතර වෙනස් වෙවි යනවා කියලා ඇඟිල්ල හොඳටම පරීක්ෂා කරලා බෙද බෙදා බලාගෙන යනකොට අන්තිම ඇඟිල්ලක් නැතුව වාගේ පේන්න වෙනවා. ඒක ධාතු රූප ගොඩක් විතරයි. ඒතකොට අනික් ඇඟිල්ලට වහිනවා. ඒකත් එහෙම කරනවා. ඒකත් එහෙම වහම කළාම අයියේ අවයව ඔක්කොම කරලා අන්තිමේදී ශාරීරිකුත් නැති බව පේන්න වෙනවා. අන්නේ වගේ කරන්න පුළුවන් යෝ. මනස සිතුවිලි පරම්පරාව. එහෙම උනායින් පස්සේ ඊළඟට හිත හැදී යන හැටි හිතෙන් බලන්න ඕනේ. එල ඉස්සලා කය කර බලලා ඊළඟ සිත. ඒක ලේසියි. අහුවෙන දේ ඉස්සලා අල්ලගෙන බලන්න එපා. ඊට පස්සේ ගැඹුරට ගියාම ගැඹුරු මේ හිත සියුම් වැඩිනේ පටන් ගන්නෙ. ගොරෝසු ඒකින් පටන් අර ගන්නවා. දැනට ඒ මහේසාක්‍ය දෙවිවරු වශයෙන් කතරගම විෂ්ණු වැනි දෙවිවරු දැනට සත්‍යව වැඩ සිටිනවාද? ඒ ශාසනයට සේවයක් කරනවාද කියලා? ඒ ඇත්තෝ ශාසනයට සේවයක් කරන්න ඒ ඇත්තන්ට ශාසනයට සේවය කියන්නේ මොකක්ද? මේ බෞද්ධ ප්‍රතිපත්ති පුරුදු කරන අයට අනුබල දීම. ඉතින් ලංකාවේ බෞද්ධ ප්‍රතිපත්ති පුරන ගිහියෝ කී දෙනෙක් ඉන්නවද? ඒක අපි කල්පනා කරන්න එපා. හරියට ලංකාවේ පවතින ප්‍රාණඝාතය එක දවසකට හරකුන් දහස් ගණනක් මරා දමන එක. එළුවන් කුකුළු ආදී සතුන් මරා දමන එක. අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. මත්පැන් පැතිරීම අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නෙවෙයි. ඉතින් දෙවියෝ මේ ඇත්තන් ආරක්ෂා කරන දඟලයිද? දෙවියෝ අහක බලාගෙන මම කල්පනා එතකොට යම් කෙනෙක් හොඳට ඉන්නවා නම් එයාට පෞද්ගලික උදව් කරනවා. හොඳ කරත් එක්කෙනෙක් හොඳ වැඩ කරනවා නම් එයාට ඉතින් පෞද්ගලිකව දෙවියෝ පුළුවන් තරම් උදව්වක් කරයි. පොදුවේ දෙන දඬුවම් වලට ලක් වෙනවද? පරිසරය යනම සමහර විට එයාට හිරිහැර ලැබෙන්න පුළුවන්. මේ මහත්යන්නේ එහෙම ඒ නම් වලින් එහෙම දෙවිවරු ඉන්නවද කියලා. කතරගම නමින් කියන නම ලබන්නේ සුබ්‍රහ්මණ්‍ය දේවතාව. බ්‍රහ්මණ්‍ය කියන්නේ. ඔව්. ඒ ඇත්තා බුදුහාමුදුරන්ගේ නියෝගයෙන් කතරගමට ඇවිල්ලා පදිංචි වුණේ. ඕක මම නාඩි වාක්‍යයෙන් ගත්තා. කතරගම දෙවියෝ කවුද කියලා මං හිතුවා. ඉන්දියාවේදී. ඒකේ තියෙන මනෝමය ප්‍රශ්න වලට උත්තර දෙන කාණ්ඩයක්. ඒකට කියනවා තනි කාණ්ඩම කියලා. ප්‍රත්‍යේක කාණ්ඩම කියලා තියෙනවා. ඉතින් තමන් කේන්දරයට දෙනවා. දීලා තමන් හිතනවා ප්‍රශ්නය. කටින් අහන්නේ නැහැ. එයාට කියනවා මට මේ මම දැන් කාරණයක් ගැන හිතුවා මට තනි කාණ්ඩයක් දෙන්න කියලා. අර මන් දීව මගේ කේන්දරය යනවා එයා
එයාගේ කේන්දර පොත පෙරලනවා. පෙරලුවම ආයේ කේන්දරේ හම්බ වෙනවා. එතන තියෙනවා මේ දවසේ මෙන්න මේ නම ඇත්තා. මහගේ නම මේකයි, මවගේ නම මේකයි, පියාගේ නම මේකයි, මේ ඇත්තා මේ දවසේ ඇවිල්ලා ඉස්සෙල්ලාම හිතුවේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒකට උත්තර මෙන්න. ඔන්නමයි ඒකේ තියෙන්නේ. ඒකේ කතරගම දෙවියන් පිළිබඳ ඉතින් මම හිතුවාම මේ ආනන්ද මෛත්‍රී කියන නම ඇත්තා දැන් මෙන්න මේ හිතන්නේ කතරගම දෙවියෝ කියන එක්කෙනා කවුද කියලා. කියලා විස්තරය බුදුහාමුදුරු බුදු විචාරත සුබ්‍රහ්මණ්‍ය කියන සූර්යාමෙන් මහානුභාව සම්පන්න දේවතාවුන්ට කතා කරනවා ගිහිල්ලා කතරගම පදිංචි වෙන. මම ඒ වෙලාව බුදුහාමුදුරු ඉස්සර වෙලාම කලණීට වැඩියා ඊට පස්සේ කන්දකට වැඩියා තවත් ස්ථාන කීපයකට වැඩලා ඊළඟට කතරගමට වැඩියා. වැඩලා දෙවියෝ වුණ ගහුණා. දෙවියන්ට කිව්වා එතන හිට මිනිසුන්ට කිව්වා මිනිස්සු අතුම් මඩමලා බිලි පූජා කරන මිනිස්සු වගේ ඔව් අත්තර දමාපල්ලා. බලය ආරක්ෂකයා මේ දේවතාව මෙන්න මෙතන දේවාලය හදාපල්ලා. ඒ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කරලා එතන අය දේවාලයේ මිනිස්සු මොළොදි හැදුවේ. ඉතින් හදාපිට තමයි දුටුගම රජුර විශාල කරලා හොඳට හැදුවේ. ඉතින් දේවතාවත් නියම කළාම අර කන්දේ පදිංචි වෙන වැඩ හිටින කන්ද. මේ මිනිසුන්ගේ දුක් ගැන විලිබලන්න කලින් කල මෙතෙන්ට වරෙන්. මෙතෙන්දී බලයි දුක් ගැන විලි කියපන්නා. කියලා මිනිසුන්ට ආවාද කරලා ඔක්කොම වැඩ සංවිධානය කරලා බුදුහාමුදුරුවෝ ආපහු වැඩි. ඕක දිනවා නාඩි වාක්‍යය. එතන නියමම සුබ්‍රහ්මණ්‍ය. සුබ්‍රහ්මණ්‍යම් කියන්නේ ඒ කලින් ඉන්දියාවේ හිටපු ඉන්දියාවේ හිටිය අනුභව සම්පන්න දේවතාවෝ. ඒ දෙවියන්ගේ ප්‍රභාවය පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ. ප්‍රභාවය පිළිබඳ සඳහන් වෙනවද? ස්වභාවය කියන දෙවිය ඇති වුණ විදිය. ඒ ගැන මොකවත් නෑ. මම ඇහුවෙත් නෑ. ඔබ වහන්සේට හමු වුණා කියන එක මට හම්බ වුණා මන් දුටුවා. ඒක කොයි කොමන අවස්ථාවක්? මේ ගිනි පාගන දවසක කල්ලාතු මායි වජිරාමෙන් ආර්ධිස්තරේ අපි දෙන්න ඉඳගෙන වුණා අපව අඬ ගහගෙන ගිහලා අපේ දායකයා. හතර විතර අපි ගිනි පාගන්නේ අර හේ පිට එක කිට්ටු වෙන්න බෑ ගින්දර ප්‍රශ්නේ. මේ බඹ ගානකට ඈත. ඉතින් වටේ මිනිස්සු ඈතින් හිටියා. අපට ආසන පනවලා තිබුණා අපිත් ඉඳගෙන වුණා. පහට කිට්ටු වෙන්න ඕනේ. අර ගිනි දැල් නගිනවා. ගිනි කොට ඇවිලෙනවා. ওই වෙලාවේ උන්නාර දේවාලේ පැත්තේ කොනේ එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. ගුරු පාඨයක් අඳ කරවගත්තු මේ ඉසබෝගාපු ගුරු පාඨයක් අඳගත්තු බොහෝම හිඳෑරි ලස්සන එක්කෙනෙක්. එයා සාමාන්‍ය ඉංග්‍රීසි කාරෙක් සුද්දෙක් වගේ හැටි. ඉතින් බලාගෙන හිටියා. එකපාරට පෙවුණා අපිට එතන. අපි දෙන්නම දුටුවා අනිත් මිනිස්සුත් දුටුවා. ක්ෂණයකින් මතුණාද එහෙම නැත්නම් ක්ෂණයෙන් එතන පෙනී හිටියා. ඉඳලා ඊට පස්සේ අපි බලාගෙන හිටියා. අර ගිනි දැල් ඇවිලෙනවා ඒ මැදින් හීන් සැරේ අනිත් පැත්තට පාස් වුණා. බොහෝම හීන් සැරේ. ඊට පස්සේ අතුරුදහන් වුණාද නැත්නම් නෑ එහෙම ගිහින් එහා කොනෙන් මතුණා. එහා කොනෙන් අර ගිනි වලේ එහා කොනේ ගැට්ටට නැගිලා ගේට්ටුව දිහාට යක් වෙලා බලා හිටියන පෙනියා. ඕක ඔක්කොම දුටුවාද? ලංකාවේ මතයක් තියෙන මහසෙන් රජුරෝ කියලා ඒකේ නෑ ඒ බොරු කතා. ඒක නෑ බොරු කතා හදලා තියෙනවා ඔකට. එකක්වත් හරිනේ. බුද්ධ කාලේ හිටියන මහසෙන් රජුරෝ වෙන්න බෑ. සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් වැනි අය ඒ නැත්තම් ගන්න ඉතින් මං කියන්න දන්නේ නැහැ. ඉතින් පොත්වල තියෙන විදිහට සමන් දෙවියෝ ගැන සමන්තුට වර්ණාවේ තියෙනවා බුදුහාමුදුරුවෝ. වැඩි විස්තර එහෙම. අද විභීෂණ දෙවියෝ ගැන ඉතින් ඔය රාමායනේ කියන කතාව වෙන මොකවත් මම දන්නේ නැහැ. ඒක සමාජ ප්‍රබන්ධයක් වෙන්නත් පුළුවන්. නෑ විභීෂණ දෙවියෝ නම් ඉන්නවා. නමුත් ඒ රාමායනේ කියන කතාව සත්‍ය රාමායනේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. විභීෂණ දෙවියෝ බොහොම ධාර්මිකයි. මේ රාම කුමාරයාගේ භාර්යාව රාවණ කොල්ල කාගෙන ආයකට අවිරුද්ධයි. ආවාද කළා එපා කියලා. එපාර රාවණයට වගත්ත පළෙන් යන මොඩයව බයිගුල්ලා කියලා. එහෙනම් බොනේ කරගන්නේ මම නම් සම්බන්ධ වෙන්නේ නැහැ බලයි කිසි වැඩකට. කියලා මේ ආයින් වෙලා නිකන් හිටියා. එයා කොහටවත් උදව් කරේ නැහැ යුද්ධ කිරීමට. එයාගේ පැත්තේ ආයින් වෙලා හිටියා.
උඹ කරගත්ත එකට උඹ විපාක විඳපන් මට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් රාම කුමාරයා යුද්ධයෙන් දිනුවායින් පස්සේ මෙයා මේ බොහොම ධාර්මිකයි. එයාගේ දුව තමයි සීතාව ආරක්ෂා කරගෙන හිටියේ. මේ සීතාව කිල්ප කරන්න හදාපට ඉරනෝදී ආරක්ෂා කරගෙන හිටියේ විභීෂණගේ දුව. ඉතින් ඒ නිසා රාම කුමාරයා විභීෂණට ලංකාව බාර දීලා යන්න ගියා. විභීෂණ මැරිලා දේවත්වයෙන් ලංකාවෙම උපන්නා. විභීෂණ අදත් මේ ඉඳලා හිටලා එනවා. පේන්නේ නෝ. ඔව් ඔව්. ඔබ වහන්සේට හම්බෙන්නේ මේ කැලණි මාත් එක්ක කියාපු එක මං කියන්නේ ඔය විද්‍යාලංකාර කිරුවනේ මේ කැලණියේ විද්‍යාලංකාර කිරුවනේ තියෙන්නේ. මේ විද්‍යාලංකාර කිරුවනේ හිටිය නායකහරු ධම්මනාව නැති වෙනවා. විභීෂණ දෙවියන්ට නොසලකනකොට. සමන් දෙවියන්ගේ ආරක්ෂාවක් නැති වෙනවා. ඒගොල්ලෝ ඔක්කොම එක කට්ටිය එක මණ්ඩලයක. අය අලුත් මත අරගෙන යනවා බොරු කතන්දර හදන එක මහා මෝඩකමක්. ඒකට දෙවියෝ කලකිරෙනවා. ඒ ඔබ වහන්සේ දැනගත්තේ දෙවියන්ගෙන්මද නැත්නම් ඔබ වහන්සේට තේරුණාද දැනගත්තද? මට ඒක තේරුණා. ඉතින් අයි ඔය පොත් කොයිවත් මං කියවලා තියෙනවා. ඉතින් ඒකින්ද මට පේනවා මේ අමුතු මත ඇති කරපුව ඔක්කොම බොරු. පැරණි මතයමයි හරි. එතකොට මෛත්‍රී බෝධිසත්වයන් වශයෙන් දැනට වැඩ සිටින නාත සුරිඳුන් කියන එක නාත සුරිඳුන් කියන එක නාත කියන්නේ මහායාන බෝධිසත්ව කෙනෙක් අවලෝකිතේශ්වර. දැන් මෛත්‍රී බෝධිසත්වයන් වශයෙන් මෛත්‍රී බෝධිසත්වයන්ට මහායානිකයෝ කියන්නේ මෛත්‍රී නාත කියලා. ආර්ය මෛත්‍රී කියන්නේ ආර්ය මෛත්‍රී කියන්නේ තුන්වහන්සේමයි. ඒ දිව්‍ය ලෝකේ නාමයෙන් ආර්ය මෛත්‍රී කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ආර්ය මෛත්‍රී නමින් හිටපු භික්ෂුවත් ඒ මෛත්‍රී බෝධිසත්වයන් තමයි මෛත්‍රී බෝධිසත්වය. ප්‍රාර්ථනා කරගෙන යනවා. ඔව්. එතකොට ඒක ගොඩාක් කාලයක් අපෝ මේ මෛත්‍රී බුදුහාරවන්නේ හාට බොහෝම එහා කාලයක් යයි. පාරමීක ගොඩක් පුරන්න තියෙනවද? එහෙනම් පාරමී පුරන්න ඕන බොහොම තාම ඉතින් මම ඉතින් බොහොම එච්චර නොදියුණු තත්වයක නෙවෙයි ඉන්නේ. කොහොමද? නැවත ඊළඟ භවයේදී ඉන්දියාවේ දඹදිව නෑ ඊළඟ භවයේ මම ලංකාවේ ඉපදින්නේ. ඒ කොමන අධ්‍යාපන අංශයට සම්බන්ධ මොකක් හරි එහෙම එකක් වෙනවයි කියලා නාඩි වාක්‍ය නම් කියලා තියෙනවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් එක. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මේ මනෝවේදී කියන්න බෑ. ඉතින් මේලගේ ආත්මය වැඩි අවුරුදු වැඩි ගණනක් යන්නේ ඉස්සෙල්ලා මැරුණොත් ලංකාවේ එක්තරා තැනක මං උපදිනවා. ඒක දැනට කරගෙන තියෙනවා. එහෙම නැතුව බොහෝ කලක් ගත වුණොත් ඊළඟ ආත්ම භාවයේ තීන්දුව කරගන්නේ ඒ කාලයේදී. ඒක කියන්න බෑ. දැන් එන අපට අවශ්‍ය බොහොම පින් ඔබ වහන්සේට දැන් අපි නැවත අපි තව අපිට ගැටලුවක් වෙන නැංගුවකින් ඔබ වහන්සේ හැමෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් දැන් ඔය ගත්ත කරුණු සියල්ලෙන් අපි ශාසනික සේවාවක් කරනවා. ඒ ප්‍රදර්ශන අර බොහෝම වැඩි ජනතාවකට අපි යම්කිසි සේවයක් කරනවා. භාවනා ආදී ඔය ප්‍රදර්ශන ආදී නොයෙකුත් වැඩසටහන් වලින් බෞද්ධ පරිසරයක් තුළ. එයින් ලැබෙන පින් ඔබ වහන්සේටත් මේ මාර්ගෝපදේශනය සඳහා යම්කිසි උපදේශ දීම නිසා ඔබ වහන්සේට අනිවාර්යයෙන්ම නිතරම පින් ලැබෙනවා. ඒ අපි ඒ කරන්න යන ඉදිරි කටයුතු ඒක අවංකවම සේවාවක් වශයෙන්. ඒ වගේම දැනට අපි දැන් පොසොන් මාසේ මුල් සතිය තුළ කරනවා අපි බලාපොරොත්තු වෙන සෑහෙන ලක්ෂ ගානක ජනතාවක් ඒක නරඹයි කියලා. ඒතකොට ඒ පිළිබඳ සියලුම උපදේශ ඒකට අවශ්‍ය උපදේශ ගොඩක් දැන් ලැබුණා. ඒ අනුව කටයුතු කරනවා. පින් දුන්නත් නැත නිතරම මේ පින් ගොඩක් ඔබ වහන්සේට රැස් වෙනවා. මේ අවස්ථාවේදී මේ මම ඇතුළු මේ සුළු පිරිසක් කියලා හිතන්න එපා. සකල ලංකා
සමහර ලෝක බෞද්ධ ජනතාවම වෙන්න පුළුවන් වෙනුවෙන් කරන අධ්‍යාපනය. මම නොකියපු හරියක් කොටසක් තියෙනවා. ළමයින්ගේ අධ්‍යාපනය පිණිස බෞද්ධ අධ්‍යාපනයට සිද්ධාස්ථාන ඡායාරූපයක් දීලා ඒක නිර්මාණය කරන්න චිත්‍රයක් වශයෙන්. අනේ එවැනි වැඩසටහන් කරනවා. ඉතින් ඒ කරන සියල්ලම වැඩසටහන් වලට මාර්ගෝපදේශනයක් වශයෙන් නැවත අපට අවශ්‍ය ගැටලුවක් පැන නැංගුවොත් පමණක් ඇවිල්ලා වහන්සේගෙන් ඒ විසඳ ගන්නවා. ඒ වගේම පින් ලැබෙනවා. දැන්ට මේ අපිට දුන්න උපදේශ ටික නිවන් පිණසම ඒ පින් හේතු වාසනා වෙනවා කියලා ඒ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.